2020 අගෝස්තු මාස 17 වෙනි දින සිදු වූ විදුලි පද්ධතිය පූර්ණ බිඳ වැටීම පිළිබඳව ගරු විදුලි බල අමාත්‍යතුමන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ අතිරු වාර්තාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව තමයි මේ අවස්ථාවේ ආරම්භ කිරීමට සූදානම් වෙලා තිබෙන්නේ. මේ වෙනුවෙන් සහභාගී වෙනවා මේ කමිටුව නියෝජනය කමිටුවේ සමාජික මහත්වරුන් විශේෂයෙන්ම KHDK සමරකෝන් මහතා එතුමා ලේකම්තුමා රාජ්‍ය ලේකම්තුමා විදුලි බල අමාත්‍යාංශයේ ඒ වගේම මහාචාර්ය රාහුල අතලගේ මහතා ඒ වගේම ආචාර්ය ලිලන්ත සමරනායක මහතා කමිටු සමාජිකයන් ඒ වගේම ආචාර්ය DP චන්දිම මහතා ඒ වගේම EA රත්නසීල මහතා එතුමා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ඒ වගේම ඉංජිනේරු දමිත කුමාරසිංහ මහතා මේ සමාජිකත්වයේ දරන නමුත් මේ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම ඉංජිනේරු ජනක රත්නකුමාර මහතා, ඉංජිනේරු GJ අලුත්ගේ මහතා, ඒ වගේම සුලක්ෂණ ජයවර්ධන මහතා එතුමා අධ්‍යක්ෂ විදුලි බල අමාත්‍යාංශය. මේ සමාජිකයන් සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වෙනවා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මම ආරාධනා කරනවා සමරකෝන් මහතාට ලේකම්තුමාට කටයුතු පවත්වාගෙන යන්න කියලා. බොහොම ස්තුතියි අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි. මම විශේෂයෙන් කතා කරන්න පෙර අපේ කමිටුවක් හැටියට පත් කරපු ගරු අමාත්‍ය ඩලස් විදුලි බල අමාත්‍ය ගරු ඩලස් සලහපිරුම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි කමිටුවක් හැටියට මගේ සභාපතිත්වයෙන් පත් කිරීම සම්බන්ධව ඒ වගේම මින් පෙර සිදු වූ අන්දමට මෙම කමිටුවට කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනගත කිරීම සඳහා අපිට අමාත්‍ය මණ්ඩලය විසින් අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී හැටියට අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමා ගරු ඩලස් සලහපිරුම ඇමතුමා ඇතුළු සියලුම අමාත්‍ය මණ්ඩලයටත් කමිටුව වෙනුවෙන් අපි ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි කමිටුව පත් කිරීමට අපිට සහාය ලබා දුන්න අපගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය වසන්තා පෙරරා මහත්මියටත් ඒ වගේම ජනමාධ්‍ය සහෝදර සහෝදරියන් වෙන ඔබ සැමටත් මෙම අවස්ථාවේදී අපේ කමිටුවේ නිර්දේශ සහ කමිටුවේ නිගමන ජනගත කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටත් අපේ ඉදිරිපත් කිරීමට පෙරම මගේ ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි. ඒත් එක්කම මගේ තව ඉල්ලීමක් කරන්න තියෙනවා. මෙම් කමිටුවේ සමාජිකත්වය දරනවා විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වගේම විශාල රාජකාරී කොටසක් පැවරෙන රජයේ නිලධාරීනුත්. ඉතින් ඒ නිසා එතුමන්ලා විශාල දුර බැහැර ප්‍රදේශයක ඉඳලා තමයි අද මේ අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කාලය සීමා සහිතය නිසා ඔබතුමාලා අපේකින් යම් පැහැදිලි කිරීම කර ගැනීමේදී ඒ සම්බන්ධවත් සැලකිලිමත් වෙන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. දැන් අපි මෙම කමිටු වාර්තාව අපිට ඉදිරිපත් කරන්න කියලා බාර දුන්නායින් පස්සේ අපි ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම කමිටු සමාජිකයන් විසින් ඒ අදාළ ස්ථාන වලට ගිහිලා ස්ථානීය පරීක්ෂණ කරලා අදාළ පුද්ගලයන් මුණ ගැහිලා තොරතුරු රැස් කරගෙන තමයි මෙම කාර්ය මේ වාර්තාව ඉදිරිපත් කරේ. ඉතින් මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේදී අපිට කාලය විශාල ලෙස හරස් වුණා. ඒ වගේම මේ සියලුම දෙනා බොහොම රාජකාරී බහුල නිරතල දරන කට්ටිය. ඉතින් ඒ අයට කාලය ඉතාමත් වැදගත්. ඒ කෙසේ වුවත් ඉතාමත් දුර බැහැර ඉඳලා හරි තමන්ගේ කාලය උපරිම අන්දමින් මේ දායක කළා මේ රටේ අවශ්‍යතාවයක් සහ මේකට ප්‍රමුඛත්වයේ දිය යුතු නිසා මේ සතියක් ඇතුළතදී අපි මේ අතුරු වාර්තාවක් හැටියට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා ගරු අමාත්‍යතුමා විසින් අපිට සතියක පමණ කාලයක් ලබා දීලා තිබ්බේ. ඒ සතිය තුල අපි අපේ උපරිම දායකත්වය ලබා දීලා අතුරු වාර්තාවක් හැටියට මෙම කමිටු වාර්තාව ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කරා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දීර්ඝ විස්තර සහිතව වාර්තාවක් ඒ සඳහා යම් කාලයක් ගත වෙයි. නමුත් ඒ වාර්තාව ඉදිරිපත් කිරීමට අපි ගරු අමාත්‍යතුමාට පොරොන්දු වෙලා තියෙනවා.
ඉතින් මම නැවතත් පැහැදිලි කිරීමක් කරන්නම් මෙම කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්නවා මහාචාර්ය රාහුල අතලගේ මහතා ඒ වගේම මේ ආචාර්ය ලීලන්ත සමරනායක මහතා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී හැටියට වැඩ කරනවා. ඊට අමතරව ආචාර්ය ටීපී චන්දිම මහතා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මොරටු විශ්වවිද්‍යාලයේ රත්නශීල මහතා අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු දමිත කුමාරසිංහ මහතා ඉන්නවා. ඉංජිනේරු දමිත කුමාරසිංහ මහතා අද පැමිණියේ නැහැ. එතුමා ඊට අමතරව ඉංජිනේරු ජනක රත්නකුමාර මහතා ඉන්නවා සභාපති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්. ඉංජිනේරු ජී.ජේ. අලුත්ගේ මහතා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරනවා. ඒකම සුලක්ෂණ ජයවර්ධන මහතා ඉන්නවා අපගේ විදුලි බල අමාත්‍යාංශයේ පුනර්ජීවනීය බල ශක්ති සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක වටෙන් කටයුතු කරනවා. අප 9 දෙනාගේ සහභාගීත්වයෙන් තමයි මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කරේ. එහිදී අපි හඳුනාගත්ත සහ අපි නිර්දේශ කරපු කරුණු ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් මේ ප්‍රසන්ටේෂන් එකක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඒ ප්‍රසන්ටේෂන් එකේ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කරයින් පසුව ඔබට යම් ගැටලු හෝ පැහැදිලි කිරීම අවශ්‍ය ඒ තුලින් මතුවෙන යම් ගැටලු හෝ පැහැදිලි කිරීම අවශ්‍ය වේ නම් ඒ සම්බන්ධයෙන් අපි කමිටුව හැටියට ඔබ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මම කාර්නිකව ආරාධනා කරනවා අපේ ආචාර්ය ලීලන්ත සමරනායක මහතාට එම ඉදිරිපත් කිරීම කරන ලෙසට. ස්තුතියි. ස්තුතියි සභාපතිතුමනි. අපිට පැවරිච්ච කාර්යය තමයි මේ 2020 අගෝස්තු 17 වෙනිදා දහවල් 12:30ට පමණ සිද්ධ වෙච්ච මේ විදුලි බිඳ වැටීම පිළිබඳව මේකේ හේතුව හොයලා කියන්න කියන එක. ඊට පස්සේ තව දෙයක් තමයි මේකෙදි කලින් මේ වගේ total power failures වෙච්ච සිද්ධීන් තියෙනවා. ඒවට අදාළව මේ එක්ස්පර්ට් රිපෝට්ස් හදලා තියෙනවා. ඒතර ඒ වගේ නිර්දේශ මේ පාවිච්චි නිර්දේශ ක්‍රියාත්මක කරලා තිබුණාද ඒ පිළිබඳව සොයා බලන්න කියලා තිබුණා. ඊට අමතරව අපි රෙකමන්ඩ් කරන දේවල් මේ වගේ දේවල් අනාගතයේ සිද්ධ වෙන එක නවත්තන්න අපි මොකද කරන්න මේ කියන්නේ දැන් මේ වෙලාවේ ගන්න ඕන පියවර මොනවද කියන එක ගැන කියන්නේ අපේ නිර්දේශ ලබා දෙන්න කියලා තිබුණා. ඊට පස්සේ 4 වෙනියට තිබුණේ මේ වගේ තත්ත්වයක් මගාරව ගන්න කලින් සැලසුම් කරලා නම් මගාරව ගන්න තිබුණාද කියන ප්‍රශ්නය අපෙන් අහලා තිබුණා. මේ වාට මේ කරුණු සොයමින් තමයි මේ පරීක්ෂණය කරේ. ඒතර අපි 18 වෙනිදා ඉඳලා තමයි මේ කමිටි එක අපොයින්ට් කරේ. එදා ඉඳලා තමයි මේ කටයුතු කරේ. සතියක් ඇතුළත අපි ස්ථානවලට ගිහිල්ලා විශේෂයෙන් මේ අදාළ ග්‍රිඩ් උපපොළවල්, එතකොට ප්‍රොටෙක්ෂන් බ්‍රාන්ච් එක, එතකොට ඒ වගේ සිස්ටම් කන්ට්‍රෝල් පවර් ස්ටේෂන්ස් වලට ඒ වගේ ගිහිල්ලා වෙලා තොරතුරු අරගෙන මේ මොකද ඒ අයත් මේ වෙලාවේ සිස්ටම් රිස්ටෝර් කරන මේ මානසිකත්වයේ හිටියේ. ඒතර ඒ අතරවාරේ අපි ගිහිල්ලා වෙලා අපිට අවශ්‍ය මේ දත්ත අරගෙන තමයි කරුණු ගොනු කළා මේ වාර්තාව ඉදිරිපත් කරේ. එතකොට මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවසේ මේ තියෙන්නේ කෙරවලපිටියේ ග්‍රිඩ් උපපොළ මේකේ බස් බාස් දෙකක් තියෙනවා. බස් බා 1 කියන එක ඕෆ් කරලා තිබුණා. ඒ කියන්නේ ඒක එනර්ජයිස් කරලා නැහැ. බස් බා 2 කියන එක එනර්ජයිස් කරලා ඒක ඒ වෙලාවේ පවර් ඩිලිවර් කරමින් තිබුණේ. මේ වෝල්ටීයතාවය වෝල්ට් 220000යි නැත්නම් කිලෝ වෝල්ට් 220යි. ඒ තියෙනකොට මේකේ තියෙනවා මේ අයිසොලේටර්ස් කියලා ස්විචස් දෙකක්. ඒකෙන් මේ මෙතන සර්කිට් බ්‍රේකර් එකක් තියෙනවා මේ බස් කප්ලර් එක. පින්න ඒක මේගොල්ලෝ පේන්නේ. මේ බස් කප්ලර් සර්කිට් බ්‍රේකර් එකේ මේන්ටනන්ස් වැඩ කර ඉන්නකොට ඒ කියන්නේ ඒ අදාළ නිලධාරි මහත්මයා මෙතන එකක් දාගෙන තමයි කරමින් ඉඳලා තියෙන්නේ. අපි මේ සොයා ගැනීම අනුව මේ ඒ කණ්ඩායම විසින් ඒ කටයුත්ත කරගෙන ඉන්න අතරේ ඒක ඉවරයි කියලා හිතලා මේ අයිසොලේටර් එක වහනවා කියලා හිතාගෙන මේ අයිසොලේටර් එක තමයි වහලා තින්නේ. එහෙම කරාම වෙන්නේ මේ විදිහට එනර්ජයිස් වෙච්ච 220 kV මේ
එනර්ජයිස් වෙලා තියෙන බස් බාර් එක කෙලින්ම මේ අර්ත් එක හරහා ග්‍රවුන්ඩ් වෙනවා. එතකොට 3 phase to ground fault එකක් හැදෙනවා. ඒ කියන්නේ කලාවල් තුනම RGB ග්‍රවුන්ඩ් වෙනවා. ඒ ග්‍රවුන්ඩ් වෙන්නේ දැන් සාමාන්‍ය ෆෝල්ට් එකක් වගේ නෙවෙයි, කඩන් වැටෙනා වගේ නෙවෙයි. මේ ග්‍රිඩ් උපපොලේ තමයි සාමාන්‍ය ග්‍රිඩ් උපපොලවල් වල සහ අදාළ ඒ ස්විච් යාඩ්ස් වල තමයි මේ ප්‍රතිරෝධය අඩුම, රෙසිස්ටන්ස් අඩුම මේ අර්ත් තියෙන්නේ. එතකොට ඒක නිකන් ආසන්න වශයෙන් 0 ඕම් වගේ. එතකොට ඒ වගේ එකක් කරා තමයි මේ ග්‍රවුන්ඩ් වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට විශාල ධාරාවක් ගලනවා. ඒ ධාරාව ගලනවට අමතරව පද්ධතියේ වෝල්ටීයතාවය බිඳ වැටෙනවා. විශේෂයෙන් මේ අදාළ ස්ථානයේ දැන් මේ තියෙන්නේ මේට අදාළව ග්‍රිඩ් උපපොළවල් සහ ජනක මධ්‍යස්ථාන කනෙක්ට් වෙලා තියෙන විදිය. දැන් මේ තියෙන්නේ කෙරවල පිටියේ සිද්ධ මේ උපපොළ. එතන වෝල්ටේජ් එක ගත්තොත් මේ ඔබට පේනවා ඇති මේ කිලෝ වෝල්ට් බිඳුවට බහිනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් ෂෝට් වෙලා තියෙන්නේ. ඊට අමතරව ඈත ප්‍රදේශවල ගත්තොත් වේයන්ගොඩ, පුත්තලම ඒ වගේ පැතිවල ගත්තොත් එහෙම මේ කිලෝ වෝල්ට් 220 තිබිච්ච එක 110ට ඒ වගේ අඩු වෙලා තියෙනවා. 132 kV ලයින් එකේ ගත්තොත් එහෙම කිලෝ වෝල්ට් 40ට අඩු වෙච්ච තැනුත් තියෙනවා. ඒ වගේ මේ විශාල වශයෙන් මේ වෝල්ටීයතාවයේ බැස්මක් තියෙනවා. එන්නේ බැස්ම නිසා වෙන්නේ දැන් සාමාන්‍යයෙන් එහෙම මේ ගත්තොත් එහෙම අපි කියනවා ඇක්ටිව් පවර් කියලා P. ඒක මේ සමානුපාතිකයි වෝල්ටීයතාවයේ වර්ගයට. දැන් හිතපු ගමන් වෙන්නේ අපි ඈත තියෙන බස් බාරයක් ගත්තොත් එහෙම මේ වෝල්ටීයතාවය කෙලින්ම භාගයට අඩු වෙනවා. දැන් මේ 220 kV තිබිච්ච එක 110 වෙනවා. එතකොට වෙන්නේ ඇක්ටිව් පවර් යන්නේ හරියටම මුලින් ගිය ගානේ 125. එතකොට සිස්ටම් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ තිබ්බ ගානේ 75ක් ලොස් වුණා කියලා. හරි. ඒ 75ක් ලොස් වුණාම සාමාන්‍ය දැන් මේ සංසිද්ධිතා මේ තියෙන මේ වෝල්ටීයතාවය බහපු ඇටි මේ තියෙන 132 kV ලයින් එක ඒකත් මේ අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ මෙතන මේ රතු පාටින් දැක්වෙන්නේ කෙරවල පිටියට වෙච්ච වැඩේ. එතකොට මේ විදිහට වෝල්ටීයතාවය බැස්ම නිසා මම අර කිව්වා වගේ සිස්ටම් එක දකිනවා 75ක ලෝඩ් එක අයින් වුණා කියලා. එතකොට මේක වෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ සිද්ධිය වෙන්නේ ඔහොම වෙන්නේ ජෙනරේටර් එක. නමුත් දැන් මෙතන මුළු පද්ධතිය ෆ්‍රීකවන්සි එක කියන එක මෙහෙම වෝල්ටේජ් එක අඩු වුණාම ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. මෙතෙන්දි ෆ්‍රීකවන්සි එක වැඩි වෙන මුළු සිස්ටම් ෆ්‍රීකවන්සි එකම වැඩි වෙන්න ගන්නවා. ඒක තමයි මේ තියෙන්නේ. දැන් මේ වක්‍රයෙන් සඳහන් පෙන්වන්නේ අපේ රටේ සිස්ටම් ෆ්‍රීකවන්සි එක. මේක තියෙන්න ඕනන්නේ හර්ට්ස් 49.5 50.5 අතරේ. නමුත් ඇත්තටම මේක බැලුවොත් මේක මේ 49.5 50.5 අතරේ තියෙනවා. නමුත් මේකෙදි වෙන්නේ අර 175ක් වගේ රටේ තියෙන ලෝඩ් එක අහක් වුණ තත්ත්වයක් ඇති වෙන හින්දා මේ ඉතා වේගෙන් මේක වැඩි වෙනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙන රේට් එක. මේ සංඛ්‍යාතයේ කාලය සමග වෙනස් වීම නැත්නම් සංඛ්‍යාතයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩි. මේ යට මෙන්න මේ තැඹිලි පාට ඩයග්‍රෑම් එකේ තියෙන ඒක. දැන් මේක මෙහෙම වැඩි වෙලා ගිහිල්ලා මේ එක්තරා තැනක් එනවා. මේක මේ 2 හර්ට්ස් තප්පරයට හර්ට්ස් 2කට වඩා වැඩි රේට් එකකින් මේක ඉක්මවනවා. එතකොට වෙන ප්‍රශ්නේ තමයි මේකට සෙන්සිටිව් ජෙනරේටර්ස් තියෙනවා නම් ඒවා ග්‍රිඩ් එකෙන් අහක් වෙනවා. දැන් මේ ෆෝල්ට් එක නිසා උනේ දැන් එතකොට අපේ වෝල්ටේජස් අඩු වුණා, සිස්ටම් ෆ්‍රීකවන්සි එක වැඩි වුණා. ඒ වැඩි වෙච්ච රේට් එක මේ ත්‍රෙෂෝල්ඩ් රේට් එකට වඩා වැඩි හින්දා ඒවට සෙන්සිටිව් ජෙනරේටර්ස් තිබුණේ ලක්විජය මේ පවර් ස්ටේෂන් එකේ මේ වෙලාවේ. එතකොට ඒ ලක්විජය පවර් ස්ටේෂන් එක ඒ වෙලාවේ මේ අවශ්‍ය ලෝඩ් එකෙන් මෙගාවොට් 810ක්ම ඩිලිවර් කර හිටියේ. ඒ 810ම අහක් වෙනවා. මැෂින් අතර වෙනව නෙවෙයි. ඒගොල්ලෝ සර්කිට් බ්‍රේකර්ස් ඕපන් වෙලා මේ ලක්විජය යුනිට්ස් තුනම සිස්ටම් එකෙන් අයින් වෙනවා. එතකොට එච්චර ලොකු ජනක යන්ත්‍ර ප්‍රමාණයක් එක විට මේකෙන් අහක් වුණාට පස්සේ සාමාන්‍ය විදුලි ඉංජිනේරු මේ වෘත්තියේ සාමාන්‍ය සිද්ධියක් තමයි එතනින් එහාට ග්‍රිඩ් එකේ තියෙනවා ෆ්‍රීකවන්සි බැහැගෙන යනවා. මේ තියෙන්නේ ඒ බැහැගෙන යන එක. දැන් මේක මෙහෙම ගිහලා මේ මෙතන 49.5යි තව පල්ලෙහාට ගියාම ඒ එක එක තැන්වල ත්‍රෙෂෝල්ඩ් තියලා තියෙනවා. ඒ එකින් එක ඕෆ් වෙවි යනවා. ඕක තමයි සංක්ෂිප්ත වශයෙන් සිද්ධ වෙච්ච සිද්ධිය. නමුත් දැන් මේකේ තව විශේෂයක් තියෙනවා. දැන් මේ විදිහට මේක වේගෙන් වැඩි වේගන යනකොට ඒ වැඩිවීම ඩිටෙක්ට් කරන්න කෙරවල පිටිය මේකද නොරිච්චෝල තාප විදුලි බලාගාරයේ ඒ මැෂින්ස් වල රිලේස් හයි කරලා තියෙනවා. ඒ අනුව මෙන්න මේ තැන්වලදී ඒ මැෂින් එකින් එක මේ ඉස්සෙල්ලා ග්‍රිඩ් එකෙන් අහක් වෙනවා. නමුත් ඊට පස්සේ මැෂින්
තමුන්ගේ හවුස් ලෝඩ් එක මේ ෆීඩ් කරගමින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ රේටඩ් කැපැසිටි එකෙන් 10ක් විතර ඒ ප්‍රමාණවල ඩෙලිවර් කරනවා. ඒ කියන්නේ මෙගාවොට් 25ක් ඒ වගේ ගණන් ඩෙලිවර් කර මේ දිගටම රන් වෙලා තියෙනවා. එකක් ට්‍රිප් වෙලා තියෙනවා 12:40 ගානකට, තව එකක් 1:00ට, තව එකක් 2:50ට ඒ වගේ වෙනකල් රන් වෙලා තියෙනවා. දැන් මේ අතර වාරයේදී යම් විදියකින් අපිට මේ 220 kV බස් බාර් එක අප් කරලා ඒක එනර්ජයිස් කරගන්න පුළුවන් වුණා නම් යම් සම්භාවිතාවයක් තිබුණා ආයි පාරක් ග්‍රිඩ් එක අප් කරලා නෙට්වර්ක් එක ගන්න. නමුත් ඒක කරගන්න හම්බුන්නේ නැහැ. මොකෝ හේතුව මේ විවිධ මේ උත්සාහයන් දරලා තියෙනවා ආපහු ගන්න. නමුත් අවස්ථා කීපයකදී මේ ඒක ෆේල් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පැය 6 විනාඩි 46ක් ගිහිලා තියෙනවා මේ ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක. ඒ කියන්නේ 220 kV බස් බාස් ටිකයි 132 kV බස් බාස් ටිකයි මේ එනර්ජයිස් කරගන්න. එතකොට මේකෙදි මුලින් දැන් සාමාන්‍යයෙන් සමාන්තරව පටන් අරගෙන තියෙනවා සමනල වැව ලක්ෂපාන එහෙම. නමුත් ඒවා මේ කියන්නේ ලක්ෂපාන කෙනෙක්ම කොළඹට සම්බන්ධයි. නමුත් සමනල වැව රටේ දකුණු පළාතට තමයි මේවා කරලා මේ කියන්නේ වැඩියෙන්ම සප්ලයි කරන්නේ. ඒතර ඒගොල්ලෝ රිස්ටෝර් කරගෙන තියෙනවා හැන්දෑවේ 3:37 වෙනකොට. නමුත් ලක්ෂපාන එක ඇවිල්ලා තියෙන්නේ කුකුලේ ගඟ මේ මේ සමනලවට කනෙක්ට් කරලා ඊට පස්සේ තමයි ලක්ෂපාන අරගෙන තියෙන්නේ. ඒතකොට ඒක සම්පූර්ණයෙන් එනර්ජයිස් වෙලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන් මේ 132 kV බස් එක අප් වෙලා තියෙන්නේ 10 කියන්නේ 6:08ට මහවැලි කම්ප්ලෙක්ස් එකේ ඒක තමයි කොළඹට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මොකද මහවැලි කම්ප්ලෙක්ස් එකේ එන එක තමයි බියගමට මේ ෆීඩ් කරන්නේ. එතකොට ඒක ඇත්තටම මේ ඩිලේ වෙලා තියෙනවා හේතු කීපයක් මත. ඒක හේතු ඇනලයිස් කරනකොට තේරිච්ච දේ තමයි ඒගොල්ලෝ මේ රිස්ටෝර් කරන්න පටන් අරගෙන තියෙන්නේ වික්ටෝරියා පවර් ස්ටේෂන් එකෙන්. ඒක අරගෙන මේ කියන්නේ මැෂින් යුනිට් නම්බර් 2 එක අරගෙන ඉවරලා මේ බියගමට එනකල් ගෙනාවට පස්සේ ගෙනල්ලා ටිකකින් එක්සිලේෂන් ස්ටේජ් 2 ට්‍රිප් ඒ කියන්නේ මේ මැෂින් එකේ දෝෂයක් නිසා ඒක ට්‍රිප් වෙලා තියෙනවා. ඊට පස්සේ එහෙම ට්‍රිප් වුණාම එකපාරට දෙවෙනි එක ස්ටාර්ට් කරන්න බෑ. එකපාරට ඒක ස්ටාර්ට් කරන්නත් බෑ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි මැෂින් එක ගන්නවා. ඒක අරගෙන ඉවරලා ඒකත් මේ දීගෙන යනකොට එතන වෙලා තියෙන්නේ මේ ලෝඩ් සයිඩ් එකේ අපිට හිතන විදිහට ඒක ලෝඩ් සයිඩ් එකේ ට්‍රිපින් එකක් වෙලා ජෙනරේෂන් ටු ලෝඩ් මිස්මැච් එකක් වෙලා ෆ්‍රීකවන්සි වැඩි වෙලා ඒක හක් වෙනවා. මේ ඊට පස්සේ ආයි පාරක් මේ ඒ උත්සාහයක් දරනවා. ඒත් මුල් මේ සිද්ධියම වෙනවා. ඒ කියන්නේ මැෂින් එක ට්‍රිප් වෙනවා. ඊට පස්සේ වික්ටෝරියා පැත්තකින් තියලා මේගොල්ලෝ උත්සාහ කරලා දෙනවා කොත්මලෙන් ගන්න. කොත්මලේ යනකොට ඒ කියන්නේ ඒක ඇවිල්ලා 4 වෙනි ඇටෙම්ප්ට් එක. කොත්මලේ ඇත්තටම මොකද බියගමට කිට්ටුයි. මොකද එතන ඉඳලා තනි ලයින් එකකින් බියගමට ගත්ත හැකි. අරගෙන ඇවිල්ලා සපුගස්කන්දරම එනකොට තව ජෙනරේෂන් වැඩි කරන්න. මොකද කොත්මලේ තියෙන 67යි එක මැෂින් 1 මෙගාවොට්. තව ඇඩ් කරන්න යනකොට යුනිට් 2 එක ගන්නකොට ඒකේ සිස්ටම් ෆ්‍රීකවන්සි ඔසිලේට් වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම වෙනම තාක්ෂණික හේතුවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒක අපි නිර්දේශවල දාලා තියෙනවා ගවර්නර් එක චෙක් කරන්න කියලා. මේ ගොඩක් වෙලාවට එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට මේ ඒ සිද්ධිය ඇත්තටම සිස්ටම් කන්ට්‍රෝල් එකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතට ඒකත් ෆේල් වෙනවා. ඊට පස්සේ ආය අනිත් මැෂින් එකත් එක්ක ගන්නවා. කොත්මලේ මැෂින් 3ක් තියෙනවා. ඒකෙත් ඒ සිද්ධියම වෙනවා. දෙවෙනි මැෂින් එක ඇඩ් කරනකොට ආයෙත් ට්‍රිප් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මේ තුන්වෙනි මැෂින් එක ගන්නවා. තුන්වෙනි එක අරගෙන ඉවර වෙනකොට ඒක ඕවර් ෆ්‍රීකවන්සි ට්‍රිප් වෙනවා. ඒ විදිහට 6 පාරක් ට්‍රිප් වෙනවා. ඒතර සිද්ධි දෙකක් තියෙනවා. මේ එක්සිටේෂන් ස්ටේජ් 2 ට්‍රිප් වෙලා. ඒතර සිද්ධි දෙකක් තියෙනවා ගවන එකේ ප්‍රොබ්ලම් එකක් නිසා. සිද්ධි දෙකක් තියෙනවා ජෙනරේෂන් උයි ලෝඩ් ඩුයි මිස්මැච් එකක් හින්දා. දැන් ඒ මිස්මැච් එක වෙන්නේ ඇත්තටම මේ 33 kV ෆීඩර් එකේ තියෙන ලෝඩ්ස් මේ පේන්නේ නැහැ සිස්ටම් කන්ට්‍රෝල් එකට. එතකොට ඒගොල්ලෝ මේ වෙන යම් ක්‍රමෝපායන් පාවිච්චි කරලා තමයි මේ දෙක මැච් කරගන්නේ. ඒතර මේ මැච් එක හරියටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔය හරියට හරි නොගිය හේතුව නිසා තමයි ඒකට කාලයක් ගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ 7 වෙනි වතාවේදී මේගොල්ලෝ කරන්නේ ඒත් කොත්මලේමයි කරන්නේ. කොත්මලේ අර මේ යුනිට් 2 එක ප්‍රශ්නයක් තියෙනවා කියන එක අයිඩෙන්ටිෆයි කරන මේ 1 and 3 වලින් මේ දානවා. හැබැයි මේ 2 එකේ ගවර්නර් එක මැනුවල් දාලා වෙලා ඒක ග්‍රිඩ් එකට මේ සාර්ථකව කරගන්න. ඒ අනුව තමයි 6:46 වෙනකොට
සම්පූර්ණයෙන් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක අප් කරගන්න. ඊට එතකොට ඕක තමයි සම්පූර්ණ සිද්ධිය. නමුත් ගෙවල් වලට විදුලිය ලැබෙනකොට මම හිතන්නේ ඊට වඩා කාලයක් ගිහිල්ලා තියෙනවා. රෑ 8 එහෙමත් පහුවෙලා තියෙනවා. ඒක අදාළ උපපොළ වලින් මේ සිද්ධ කරන දෙයක්. නමුත් සිස්ටම් කන්ට්‍රෝල් එකේදී මෙතන තියෙන්නේ යාලට මේ 220 kV නෙට්වර්ක් එකයි 132 kV නෙට්වර්ක් එකයි අප් කරගෙන. ඒක 18:46 වෙනකොට වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකෙන් නිකන් මේ කන්ක්ලූෂන්ස් හැටියට ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවනි ඔය සිද්ධිය වෙන්න හේතුව තමයි බස් බාර් 2 එකේ 3 phase to ground fault එක මේන්ටනන්ස් කටයුත්තකට ගිහිල්ලා ඊට පස්සේ මේකෙදි අපි දැක්කා මේ මේන්ටනන්ස් ප්‍රොසීඩියර් එක හරියටම ෆලෝ නොවිච්ච ස්වභාවයක්. ඊට පස්සේ මේ කෙරවල පිටියේ සිද්ධිය නිසා සිස්ටම් ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ඒ සිස්ටම් ෆ්‍රීකවන්සි එක වැඩි වීම නිසා නොරිච් වලේ මැෂින්ස් අහක් වෙනවා. ඒක අහක් වීම නිසා මේ ලොකු ජෙනරේෂන් එකක් එකපාරට අයින් වුණා. ඒ අයින් වෙච්ච නිසා අනිත් ඒවා ඔක්කොම අන්ඩර් ෆ්‍රීකවන්සි ට්‍රිප් වෙලා තියෙනවා. ඒ අනුව තමයි රටේම විදුලිය නැති වුණේ. එතකොට රෙස්ටොරේෂන් එක පැය 6කුත් විනාඩි 16ක් මේ ගණනය කිරීම කරලා තියෙන්නේ 220 kV එකයි 132 kV බස් ටික ඔක්කොම ඒ නෙට්වර්ක්ස් දෙක සම්පූර්ණයෙන් අප් කරගන්න ගත වෙච්ච කාලේ ඇත්තටම මිනිස්සුන්ට දැනෙච්ච කාලේ තමයි ඊට වඩා පාරිභෝගිකයන්ට ඊට වඩා වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දකුණු පළාත වගේ ගත්තොත් ඊට කලිනුත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ අපි දැකපු අනිත් මේ ડોකියුමන්ට්ස් අධ්‍යයනය කරාම අපිට තේරිච්ච දේ තමයි මේ පසුගිය එක්ස්පර්ට් කමිටීස් වලින් දුන්න සමාන නිර්දේශ CB එක ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව විදුලිය සැපයීම මේ කියන්නේ කරන්න කල් ගියේ යාමට මේක අඩුපාඩුකම් තිබිලා තියෙනවා. ඒව බලපාලා තියෙනවා. ওই ටික තමයි අපේ කන්ක්ලූෂන්ස් හැටියට තියෙන්නේ. එතනින් එහාට මේ අපිට මම හිතන්නේ කතා කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මට පොඩි in terms of reference කියන්නේ අපේ පරාසය මොකක්ද කියන එක මෙම කමිටුවේ ඉතින් ඒ පරාසය ඇතුලේ තමයි අපි අපේ ස්ටඩි එක අපේ අධ්‍යයනය කරේ. ඉතින් ඒ නිසා ඔබතුමන්ලාට ඒ සම්බන්ධව යම් ගැටලු හා පැහැදිලි කිරීමක් තියෙනවා නම් අපෙන් අහලා පැහැදිලි කරන්න. Yes, I would like to say that this I wonder whether this technical jargon could understand our average reader and viewers. Can you kindly put it in a very simplest way possible in now this only electrical engineer could understand, but while thanking you for the presentation, මේක සාමාන්‍ය readers ලට අපේ readers ලට viewers ලට ඔබතුමා you can write it like ඉතාම simple විදියට අපිට පොඩ්ඩක් විස්තර කරුවොත් ඉතාම හොඳයි. මේ මුගක් විස්තර හැබැයි මේක හොඳ මේක ඇති මේකෙන් තියෙන මේ conclusions වල අපිට ගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක්. So can you very briefly tell us actually what happened? And my other question is then, what action have you recommended any action against this electrical superintendent? We will discuss together with the whole panel. I just did the presentation. After that, we will take up the recommendations. The CB has not taken any action against him up to now, I think. Sorry? The CBO, the ministry, Power Ministry has not taken any action against him until now. They have I think already- Mr. Jawardhan, Mr. Surakshan Jawardhan can enlighten us on this. බුදුමා කියන්නේ මේ මේ action එකක් මේ electrical superintendent මොකෝ වෙන්නේ දැන් සාමයාගටද? සාමයාගටද? දැනට දැන් අපි මේ කමිටියට දීලා තියෙන TOR එක අනුව තමයි මේ කටයුත්ත කරලා තිබෙන්නේ. අද මෙතන ඉන්නේ කමිටියක් විදිහට. නමුත් මම කමිටියෙන් ඔබට ගිහිල්ලත් මට ඕන නම් උත්තර ලබා දීමේ හැකියාව තිබෙනවා. මෙතනදී ලංකා විදුලි බල මණ්ඩලයේ යම් අපි ඕනෑම ආයතනයක් තියෙනවා. රජ ආයතනයක්, පෞද්ගලික ආයතන වල තත්ත්වයක් තමාර ආයතන වල ඒ වගේ තියෙනවා ක්‍රමවේද. ලංකා විදුලි බල මණ්ඩලයේ විනය සංග්‍රහයක් තියෙනවා. ඒ කාර්ය අනුව යම් සේවකයෙක් නිලධාරියෙක් වර්ධි සහගත ලෙස කටයුතු කරා නම් ඒකේ තියෙන කාරණා අනුව කටයුතු නොකර ඉන්නවා නම් ඒ අනුව යාට එරෙහිව විනය කටයුතු ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබෙනවා. ඒ අනුව මේ විදිහට ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැනටත් මේ සම්බන්ධව මූලික කටයුතු මූලික විමර්ශනයක් කරන්න නිලධාරීන් අතිරේක සාමාන්‍ය අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිනවා. ඒ අය මේ සම්බන්ධව මූලික විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඉදිරියේදී මේ විනය සංග්‍රහය අනුව
අදාළ නිලධාරීන්ට විරුද්ධව කටයුතු ඒ ආයතනයේ විධිවිධාන අනුව ක්‍රියාමාර්ග ගැනීම සිදු වෙනවා. නෑ මෙහෙමයි. දැන් කමිටියක් තියෙනවා. මේක අමාත්‍යාංශයෙන් පත් කරපු කමිටුවක්. නෑ ඔබතුමා කියන කාරණාව පිළිගන්නවා. ඔව්. කමිටියක් දාන්නේ මොකක්ද? නෑ කමිටියක් නෙමෙයි. දැන් ආයතනයක තියෙනවා මම පැහැදිලි කළා වගේම විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක්. ඒතකොට මූලික පරීක්ෂණයක් කරන්න ඕනේ, විධිමත් විනය පරීක්ෂණයක් කරන්න ඕනේ, චාර්ජ් ෂීට් දෙන්න ඕනේ. ඒ ක්‍රමවේදයට යනවා. හරි. ඒ ගිහිල්ලා එයාට විරුද්ධව ඒ ආයතනයේ තියෙන විනය රෙගුලාසි අනුව අපි ආයතන සංග්‍රහය තියෙනවා, අපිට විනය කාර්යපටිපාටිය තියෙනවා. දැන් ওই වැඩේට කොච්චර කල් යාවිද? සාමාන්‍යයෙන් විධිමත් විනය පරීක්ෂණය, මූලික විනය පරීක්ෂණය මාස 3ක් ඇතුළත අවසන් කරන්න ඕනේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාස 3ක් ඇතුළත අවසන් කරන්න ඕනේ. දැන් ඒ විදුලි අධිකාරිය විනය අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයාට විරුද්ධ ඇක්ෂන් ගන්නේ මාස 3කට පස්සේ. නෑ මෙහෙමයි ආයතන ප්‍රධානියා විශ්වාස කරනවා නම් හිතනවා නම් යාට තියෙන මේ කරුණ අනුව දැන් අපි අපේ වාර්තාව දීලා තියෙනවානේ. ඒ වාර්තාව අනුව එයා හිතනවා නම් මෙයාව සේවය නවත්වන්න ඕනේ, සේවය තහනම් කරන්න ඕනේ කියලා වැඩ තහනම් කරනවා කියන ක්‍රමවේද තියෙන්නේ. ඒ වගේ ක්‍රමවේදයක් යන්න පුළුවන්. ඒකට කොච්චර ඉක්මනින් සිද්ධ වෙයිද? ඒක ආයතනයේ විනය බලධාරීත්වයේ තියෙන නිලධාරියෙක් තියෙනවා. දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකේ මේ තියෙන වාර්තාවේ තියෙන තත්ත්වය අනුව ආයතන ප්‍රධානියාට පේනවා නම් බැලු බැලමට මේ වරදක් කරලා තියෙනවා කියලා. ඒ බැලු බැලමට කරන තියෙන වාර්තාව අනුව ආයතන ප්‍රධානියාට ඒ අවශ්‍ය පියවර ගන්න පුළුවන්. අර එතුමා කිව්වේ ඒකේ ඊළඟ පියවර තමයි ආයතන විසිනුත් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ඒකට ගත වෙන කාලේ තමයි එතුමා කිව්වේ එහෙම නැතුව මේ කාරණේට ගත වෙන කාලේ නෙමෙයි. ඒකේ මම හිතන්නේ අපි ලබා දුන්න කන්ක්ලූෂන් වල බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි කමිටුවෙන් ලබා දුන්න කන්ක්ලූෂන් වල 1 හා 2 කියන එකේ පැහැදිලිවම කියලා තියෙනවා. මේ නඩත්තු රුටින් මේන්ටනන්ස් එකක් කරගෙන යාමේදී ඇතිවෙච්ච හේතුවක් නිසා කියලා. ඒකම දෙවෙනි අපි කියලා තියෙනවා රුටින් මේන්ටනන්ස් එකක් මේ වගේ හයි රිස්ක් අපි දන්නවා මේක හයි රිස්ක් මේ කාර්යයක් කියලා. මේ හයි රිස්ක් කාර්යයක් කරගෙන යාමේදී අනුගමනය කළ යුතු සාමාන්‍ය පාවිච්චි වන best practice maintenance protocol කියලා තියෙනවා. විශේෂයෙන්ම බලශක්තිය තියෙන ප්ලාන්ට් වල, නියුක්ලියර් ප්ලාන්ට් වල, කෙමිකල් ප්ලාන්ට් වල ඒ අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රොටෝකෝල්. මෙතනදී අපේ කමිටුවට කිසිම සාක්ෂියක් නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණේ නැහැ. එහෙම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මේ තියෙනවද නැද්ද කියන එක. ඉතින් මම හිතන්නේ මේ විදුලි බල මණ්ඩලය මේ සඳහා මේ නිර්දේශනකම් බලාගෙන ඉන්නවා ඇත්තේ. දැන් මේ 1යි 2යි ගත්තාම එතන තියෙනවා මේ ක්‍රමවේදයක් තිබුණාද? එතකොට කෙලින්ම මේ පුද්ගලයා වෙත මේ කරුණු ඉදිරිපත් කිරීමේදී මේ ක්‍රමවේදයක් තිබුණාද නැද්ද කියන එකත් දැනුවත් කරගන්න වෙනවා. ඒ අනුව තීරණයක් ගැනීම සඳහා කාලය අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපි පළවෙනි එක කියවලා මේ අත්වැරද්ද අනුව මේ පුද්ගලයාට දඬුවම් කර යුතුයි කියලා කියනවාද? නැත්නම් මේ ක්‍රමවේදයක් අනුව ක්‍රමවේදයක් ලබා දීලා එතුමාට ඒ කාර්යය කිරීමේදී වෙච්ච දේ අත්වැරද්දක් නම් ඒ කාර්යය සඳහා අවශ්‍ය කරන චෙක් ලිස්ට් එකක් තිබුණාද? එතුමා කරන වෙලාවේදී ඒක සුපර්වයිස් කිරීමට කවුරු හරි හිටියද? යන කරුණු සියල්ලම අරගත්තාන් පස්සේ තමයි මේකට හරි මේ පිළිතුරක් ලැබෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපි පැහැදිලිව මේක කියලා තියෙනවා. Now, as far as we know, there has been power outage in the last one was in 1916. Am I correct? Before this, August 17 one, it was in 2016. 2016. Yeah, 2016. Yes. Now, what action those electric engineers so higher ups in the CEB took action to prevent this kind of power outage in the future? If there have any system or any action taken prevent such a power outage, a total power outage. Now this has once again happened in 4 years. Shall I? ඇත්තටම මාත්මයා මේ power failures, total power failures එකිනෙකට සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඔබතුමා කිව්වා වගේ 2016 power failure එකක් ගියා, 2015 power failure එකක් ගියා. ඒ ඔක්කොම සිද්ධ වුණේ නොරොච්චෝල මැෂින්ස් වල තියෙච්ච දෝෂ සහිතභාවයෙන් හින්දා. ඒ වෙලාවේ ඒ කමිටුව පත් කරපු ඇමති මණ්ඩල කමිටුවකුත් පත් කළා. ඒක පත් කරපු කමිටුව වල නිර්දේශ කිහිපයක් අරගෙන මම හිතන්නේ ඇමති මණ්ඩල කමිටුවේ නිර්දේශ තිබුණා 25ක් විතර.
ඒකෙන් ඉලෙක්ට්‍රික් බෝඩ් එකට අදාළව තිබුණේ නිර්දේශ 20ක් විතර. ඒ 20න් මං හිතන්නේ 16ක් තරමටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි ඊට පස්සේ නොරොච්චෝලේ මොකද ඊට පස්සේ නොරොච්චෝලේ මැෂින්ස් වල දෝෂ ඇති උනේ නැත්තේ නෑ. දෝෂ ඇති වුණා. ඒ මැෂින් ට්‍රිප් වුණා. හැබැයි ඒ ට්‍රිප් වුණාට මේ වගේ සම්පූර්ණ අයිලන්ඩ් වයිඩ් බ්ලැක් අවුට් ගියේ නෑ ඊට පස්සේ. දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ නොරොච්චෝලේ මැෂින්ස් වල තීච්ච ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මේක සිද්ධ වුණේ නොරොච්චෝලේ මැෂින්ස් මුළු පද්ධතියෙන් ඉවත් වෙච්ච හින්දා තමයි ටෝටල් ෆේලියර් ගියේ. හැබැයි ප්‍රශ්නේ තිබුණේ නොරොච්චෝලේ නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ කෙරළපිටියේ. ඒකේ හින්දා තමයි නොරොච්චෝලේ මැෂින් සිස්ටම් එකෙන් පද්ධතියෙන් අයින් වුණේ. ඒකේ හින්දා අර කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කමිටු හින්දා ටෝටල් ෆේලියර්ස් කීපයක් නැවතිලක් තියෙනවා. right. හරි. මම ඒක බොහොම සරලව කියන්න මම උත්සාහ කරන්න. මම කොච්චර දුරකට මේ මම සාර්ථක වෙයිද දන්නේ නැහැ මම කියන්න. හරි දැන් ඔය කෙරළපිටිය බස් බායකේ සිද්ධ වෙච්ච ෆෝල්ට් එක මම හිතන්නේ වෙන්න පුළුවන් අපේ නෙට්වර්ක් එක වෙන්න පුළුවන් දරුණුම ෆෝල්ට් එකක්. මම හිතන්නේ ආචාර්ය නිලන්ත මහත්තයා කිව්වා වගේ ඔය වගේ ෆෝල්ට් එකක් සාමාන්‍ය තත්ත්වයන් අර්ථේ වෙන්න බෑ. ඇත්තටම මේක මේ එයාගේ අත්තරද්දක් හින්දා වෙච්ච ෆෝල්ට් එකක් හින්දා ඔය කියන්නේ මම කියන්නේ නැහැ ඔයකට වඩා වෙනව තියනවද කියලා. හැබැයි පැහැදිලිවම මේක මහා අපේ සිස්ටම් එකේ මෙහෙම ෆෝල්ට් එකක් කවදාකවත් වෙලා නැහැ. මම එහෙම කියන්නම්කෝ. මෙච්චර කාලයකට මෙච්චර දරුණු ෆෝල්ට් එකක් වෙලා නැහැ. ඒකට සිද්ධ වුණේ මොකද්ද? කෙරළපිටිය බස් බායකේ වෝල්ටේජ් එක බිඳුවටම බැස්සා. හරිනේ? දැන් ඔබතුමාට මම දන්නේ නැහැ දැන් නම් අපිට තියෙන්නේ මේ CFL බල්බ් LED බල්බ් තියෙනවා. ඔබතුමාට මතක ඇති අපේ ෆිලමන්ට් බල්බ් තියෙන කාලේ. හරිද? ගෙවල් වල වෝල්ටේජ් එක වෝල්ටේජ් එක බහිනකොට ෆිලමන්ට් බල්බ් එකේ එළිය අඩු වෙනවානේ. හරි නේද? ඒ කියන්නේ ඒකේ පවර් එක අඩු වෙනවා. හරිද? වෝල්ටේජ් එක අඩු වෙනවා පවර් එක අඩු වෙනවා. ඔය සංසිද්ධියම තමයි මෙතන සිද්ධ වුනේ. දැන් ලියන්ත මහත්තයා පැහැදිලි කළා කොටුකොට කෙරවලපිටිය බස් බායකේ වෝල්ටේජ් එක බිඳුව වුණා. කොටුකොට බස් බායකේ වෝල්ටේජ් එක බිඳුව වුණා. නොරොච්චෝලේ බස් බායකේ වෝල්ටේජ් එක 50%ක් අඩු වුණා. ඒ හැම බස් ඔය වගේම ලංකාවේ අපිට දැනට රෙකෝඩ්ස් අපි ගත්තේ එච්චරයි. ලංකාවේ සියලුම බස් බාවල වෝල්ටේජ් එක අඩු වුණා. හරිනේ? අනික මේ කෙරළපිටියේ ඔය ෆෝල්ට් එක සිද්ධ වෙලා කෙරළපිටිය පද්ධතියෙන් අයින් වෙන්න ගියේ 154 milliseconds. ඒ කියන්නේ තප්පර කාලයකට අඩු ගාණක්. හරි මේ තප්පර කාලයකට අඩු ගාණක් ගැන අපි මේ කතා කරන්නේ. එතකොට ඔය තප්පර කාලයකට අඩු කාලේ තමයි ඔය වෝල්ටේජ් එක අඩු වුනේ. දැන් අර ඔබතුමාට ඉස්සෙල්ලා මම කිව්වා වගේ එතකොට වෝල්ටේජ් එක අඩු වුණාම මොකද වෙන්නේ? පවර් එක අඩු වෙනවානේ. හැබැයි මේ තප්පර කාලය ඇතුළත ඒ වෙලාවේ පවර් ජනනය කරපු විදුලිය ජනනය කරපු කියන මැෂින්ස් වලින් ඒක ඩිටෙක්ට් කරලා අඩු කරගන්න තරම් කාලයක් නෙමෙයි තප්පර කාලක් කියන්නේ. එතකොට මේ ජනනය කරපු ගාන ඒ ප්‍රමාණයටම ජනනය කරනවා. හැබැයි අපේ පවර් එක වෝල්ටේජ් එක අඩු වෙච්ච හින්දා 100ට අතුමා කිව්වාගේ 75ක් විතරම අඩු බව තමයි පේන්නේ. දැන් ජනනය ලොකුයි කන්සම්ප්ෂන් එක අඩුයි. එතකොට ඔබතුමන්ලා මම හිතන්නේ ඉලෙක්ට්‍රික් බෝඩ් එක ගැන ලියනවා නම් දන්නවා ඇති අපි ජනනය සහ ඩිමාන්ඩ් එක බැලන්ස් එකේ තමයි තියාගන්න ඕනේ. එතකොට තමයි ෆ්‍රීකවන්සි එක 50 තියෙන්නේ. දැන් ජනනය වැඩි කන්සම්ප්ෂන් එක අඩුයි ෆ්‍රීකවන්සි එක නැග්ගා. ඒකින්ද තමයි 50.5 ඇතුළත 50.5ට ෆ්‍රීකවන්සි එක නැග්ගේ නැහැ. හැබැයි ෆ්‍රීකවන්සි එක නැගපු වේගය 2 Hz per second වලට වඩා වැඩි. ඒ 2 Hz per second කියන සෙටින් එක නොරොච්චෝලේ මැෂින් එකේ තියෙන්නේ මැෂින් එකේ ප්‍රොටෙක්ෂන් වලට. ඒක ස්ටීම් ටර්බයින් එක. ස්ටීම් ටර්බයින් එක ඒ වගේ ලොකු හයි ස්පීඩ් එකකින් ස්පීඩ් ෆ්‍රීකවන්සි එක කියන්නේ මැෂින් එකේ ස්පීඩ් එක. වැඩි වේගයකින් ස්පීඩ් එක නගින එක ඒ මැෂින් එකට හොඳ නැහැ. ඒකින්ද තමයි 2 Hz per ඒ සෙටින් එක තියලා තියෙන්නේ. ඒකෙන් සිද්ධ වුණේ ඒ මැෂින් සිස්ටම් එකෙන් අයින් වුණා. නැත්නම් මැෂින් ට්‍රිප් වුණේ නැහැ. මැෂින් වල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඒක මැෂින් එක සිස්ටම් එකෙන් අයින් වුණා. ඒ අයින් වුණාම දැන් වෙන්නේ මොකද්ද? දැන් අර ඉස්සල කිව්ව එක අනිත් පැත්ත. දැන් මොකද්ද? මොකද දැන් මේ වෙනකොට කෙරළපිටියේ ෆෝල්ට් එක අයින් වෙලා ඉවරයි. ඒතර වෝල්ටේජ් එක හැදිලා ඉවරයි. දැන් නැෂනල් ග්‍රිඩ් එකට යන්නේ නැහැ. කෙරළපිටියේ වෝල්ට් හැදිලා මේ අර ෆෝල්ට් එක අයින් වෙලා ඉවරයි. ඒ කියන්නේ වෝල්ටේජ් එක දැන් නැවත
උපරිම ඉස්සලා තියච්ච දාට ඇවිල්ලා. දැන් අර මුලින් ෆෝල්ට් එක වෙන්න ඉස්සලා තියච්ච ඩිමාන්ඩ් එක ආපහු ඇවිල්ලා. හැබැයි දැන් වෙනකොට වෙලා තියෙන මොකද්ද? දැන් වෙනකොට වෙලා තියෙන ජනනයක් නැති වෙලා නේ. නෑ ජනනය නැති වෙලා. කෙරළ පිටේ මැෂින් තුනම අයින් වෙලානේ. දැන් ඩිමාන්ඩ් එක වැඩි ජෙනරේෂන් අඩුයි. ඒකින් තමයි ඔබතුමාට ආවේ පේන්නේ කර්ව් එක ෆ්‍රීකවන්සි එක බහිනවා. එහෙම වුණාන් පස්සේ වෙන්නේ එතුමා කිව්වා වගේ දිගටම ෆ්‍රීකවන්සි එක බහගෙන යනකොට අනිත් මැෂින්ස් ඔක්කොම ට්‍රිප් කරනවා. ට්‍රිප් වෙලා මේ සාමාන්‍ය අපේ රීඩර්ස් දන්න තරමින් දැන් කෙරවල පිටියෙන් ජෙනරේෂන් එකෙන් කෙරවල පිටියේ ප්ලාන්ට් එකෙන් කෙලින්ම නැෂනල් ග්‍රිඩ් එකට යන්නේ පවර් දෙකම නොරොච්චෝලේ වේවා ඒ කියන්නේ ලක්විජිය වේවා කෙරවල පිටියේ වේවා කෙලින්ම ජෙනරේෂන් එක ඒ ලෝඩ් එක කෙලින්ම යන්නේ මේ නැෂනල් ග්‍රිඩ් එකට කෙරවල පිටියත් මේ ලක්විජියත් එහෙමයි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෙරවල පිටියේ එක ට්‍රිප් උනන් පස්සේ හෝ මේ බ්‍රෝක් ඩවුන් වුණාන් පස්සේ බ්‍රේක් ඩවුන් වුණාන් පස්සේ අරක කොහොමද ඉන්ටර්කනෙක්ට් වෙලා නැහනේ මේ දෙක. මේකේ ප්‍රශ්න. ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ටර්ක් එක කියලා කියන්නේ දැන් ඔබතුමාට අපිට කියන්න බෑ මේ විදුලිය මේ පත්තු වෙන බල්බ් වලට විදුලිය එන්නේ කොහෙන්ද කියන එක අපිට කියන්න බෑ. මොකද මෙම ලොකු ජාලයක් තියෙනවා. ඔබතුමාලා දන්නවා ට්‍රාන්ස්මිෂන් ලයින් යනකොට පාර යන ලොකු ටවර්ස් තියෙන්නේ. ඒ ජාලය මුළු ලංකාව හැමතැනම යනවා. ඒ ජාලයට තමයි පවර් ස්ටේෂන්. ඒ කියන්නේ විදුලිය ජනනය කනෙක්ට් කරලා තියෙන්නේ. ඒවෙන් අරගෙන විදුලිය පරිභෝගිකයට විදුලිය දෙන්න ග්‍රිඩ් සබ්ස්ටේෂන් කියන එක කනෙක්ට් කරලා තියෙන්නේ toy ජාලයට. එතකොට මේ ඔක්කොම එකට කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට එක තැනක වෙන බලපෑම දෙක තැනක වෙන සිද්ධියක් අනිත් තැනකට බලපෑමක් ඇති කරන්න පුළුවන්. Can I have a question? Two questions. One is, if the bus bar 2 was live, isn't there a way of preventing the isolator 2 from being switched on for a live bus bar? And B, this load side mismatch, how did it happen, and why can't system control see the load side mismatch? Right. I'll answer the second question first. Now, I very clearly said this everything happened less than quarter a second. Restoration. Sorry? No, he's asking about restoration. Restoration. Yes, restoration, there are some, I think, Lilantha? Yeah, during, now, restoration, loads are in the 33 kV distribution network, and the generation is in the high tension network, and the system control can only see the high tension side. It can't see what is there in the 33 kV. No. That's the arrangement. System control can't see You can't see. distribution network. System control can see only the transmission network Transmission and generators. Any idea? Sorry? But now when they see the transmission network, the transmission network is connected to the distribution network, right? So the load of each and every particular feeder, they can't see the network, distribution network, but they can see the load of the feeders, the TK feeders, right? So it is automatically recorded for every 15 minutes, right? So what they use during restoration is that figure, because this was total blackout was happened at 12:30, around 12:30. Their restoration they did around 1:30 or 2 o'clock or 3 o'clock maybe in the afternoon. So, but they have to assume that same load is there, right? Even at 2 or 3 o'clock in the evening, in the afternoon. Otherwise, they don't have any other way to get the load at that time, because feeders are everything off, right? So they have to assume, they forced to assume, sometimes they can take the previous day load at that time, sometimes. But it's a tedious job looking back the old records and take the load, because they have to restore the system as fast as possible. I can't hear you. Yeah, that This is the problem. You need some kind of accurate mechanism to assess that, right? We have recommended that. And so but the problem with the bus bar and the isolator, what's that? Why was you able to switch on the isolator when bus bar was live? It is, I mean, by default they are interlocked.
You can't operate two at the same time. So when the earth is there, you cannot close the isolation. I mean, do you get my point? Now, by default, these two are interlocked. That means this earth switch, you cannot turn it on while this is on, and vice versa, right? But during this maintenance work, as part of the procedure, this interlocking is bypassed. Recommend. Yeah, a lot of recommend. I think Prof can. We have. Yeah, No, in the recommendations. Yeah, we have made the recommendation. But before ඒකට යන්න කලින් ඔබතුමාගේ ප්‍රශ්නේ පොඩි උණ පුරණයක් කරන්න තියෙනවා. කලින් කරපු වෙච්ච අවස්ථාවල් වලදී වෙච්ච සිදුවීම් මෙතුමා පැහැදිලි කර දුනා කීපයක් ලොකු ප්‍රමාණයක් කරලා තියෙනවා කියලා. නමුත් කමිටුවේ TOR එකේ දෙවනි අයිටම් එක තමයි ඒ වගේ දේවල් කෙරිලා ඒකෙන් කොයිතරම් දුරට ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියලා. මම හිතන්නේ අපි කමිටුවට අසාධාරණයක් වෙනවා නොකිරෙච්ච ඒවත් ගැන කිව්වේ නැත්නම් මම හිතන්නේ 2016 මැනිටෝබා රිසර්ච් සෙන්ටර් එකේ කරපු ස්ටඩි එකේ නිර්දේශ කළා තියෙනවා ඩයිනමික් ස්ටඩි එකක් කරලා ඔය කියන ලෝඩ්ස් අඳුනා ගැනීම හැකියාව තියෙන ඒව බලන්නේ කියලා. ඒ වගේම මේ කොමිටුවෙන්ම සමාජිකයන් 5 දෙනෙක් සමන්විත කමිටුවක් තිබුණා පෙබරවාරි වල. ඒකෙන් දුන්නා මේ කම්ප්‍රිහෙන්සිව් රිපෝට් එකක් ඉන්ෆර්මේෂන් සිස්ටම් පාවිච්චි කරන්නේ කොහොමද, ඔතොරිටි පාවිච්චි කරලා ඩිසිෂන් ගන්න කොහොමද, ඩිස්පැච් ඔඩිට් කරන්නේ කොහොමද යනාදි වශයෙන්. නමුත් ඒ රෙකමෙන්ඩේෂන් මේ වෙනකන් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් අපි කමිටු හැටියට දකිනවා ඒකේ තියෙනවා කියලා ඒව කෙරුණා නම් සමහර වෙලාවට රිස්ටෝරේෂන් සිස්ටම් එක ගන්නකොට ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට හිතන්න සාධක තියෙනවා කියන එක තියෙනවා. අනිත් එක ඇහුවේ ඔබතුමා මොකද්ද ප්‍රශ්නය දෙවෙනි එකට? තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කෙරවලපිටියේ ඔය විදුලි අධිකාරිවරයා සම්බන්ධයෙන් එතුමාගේ තිබිච්ච වැරදි ක්‍රියාමාර්ගයක් නිසා මේක වුණා කියලා. හැබැයි මේකේ තියෙනවා නඩත්තු කටයුතු පටිපාටි අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන පටිපාටි අනුව සකස් කරපු අත්පොතක් කෙරවලපිටියේ තිබුණේ නැහැ කියලා. එතකොට ඒ අත්පොත් ලබා දීම අයිති වෙන්නේ කොතනටද? එතන يعني මෙච්චර දවසක් නඩත්තු කටයුතු කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට අත්පොතක් නැතිකම නිසාද ලංකාව පුරා පැය 8කට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි වුණේ කියන ප්‍රශ්නේ තියෙනවා. මම එක්තරා දුරකට කියන්නම්. මම හිතන්නේ අලුත්ගේ මෙතුමාට කියන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය ඉංජිනේරු ප්‍රැක්ටිස් එක අනුව නඩත්තු කටයුතු වලදී අපි මම හිතන්නේ නිර්දේශලා කියලා තියෙනවා high risk, medium risk, low risk කර්තව්‍යයන් හඳුනා ගන්නවා. high risk areas වලට විශේෂ අවධානය යොමු කළා කිසිම හේතුවක් හින්දා වැරද්දක් නොවන ආකාරයක උදාහරණයක් කියනවා නම් ආසි යන්ත්‍රාවක, කෙමිකල් ප්ලාන්ට් එක, නියුක්ලියර් ප්ලාන්ට් එක වැරද්දක් අත්වැරද්දක් කියන එකක් වීම එලිමිනේට් කරලා තියෙනවා. ඒ සඳහා ක්‍රමවේද තියෙනවා පාවිච්චි කරන චෙක් ලිස්ට් තියෙනවා. එක දෙයක් එක්කෙනෙක් කරන දෙයක් ඔබ්සර්ව් කරන්න විමර්ශනය කරන්න තව කෙනෙක් පත් කරලා තියෙනවා. එතුමන්ටත් වගකීමක් පැවරෙන. එතකොට කොයි වෙලාවකවත් අත්වැරද්දක් වෙනවා කියන එකට ඉඩ තියන්නේ නැහැ. එහෙමනම් ඉස්සල්ලාම ඒ වගේ ක්‍රමවේදයක් තිබුණා කියලා. නමුත් අපි දන්න හරියට අපිට නිරීක්ෂණය වුණ හැටියට සම්ප්‍රදායික ක්‍රමවේදයක් තමයි තියෙන්නේ නඩත්තු කිරීම. අර වගේ විශේෂිත ක්‍රමවේදයක් නැහැ කියන එක තමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. මම දන්නේ කොයිතරම් දුරට සැලසුම් කරලා තියෙනවද මෙතනින් ඉදිරියට ඒ වගේ ක්‍රමවේදයක් ඇති කරගන්න. නමුත් ඒක මූලික හේතුවක් මේ වගේ අත්වැරද්දක් වෙන්න. ඒ වගේ දෙයක් කොහෙත්ම විය නොහැකි. ඒක තමයි මගේ. At this particular incident took place in 17th August. Was there any system or any higher officer to monitor this electrical superintendent's activities? There was no such system or no, there was no any officer, higher officer to monitor his work. Yeah. මම ඔබතුමාගේ ප්‍රශ්නෙට කෙලිම උත්තරය දෙන්න නම් මේ මොහොතේදී එයාගේ වැඩ සුපර්වයිස් කරන්න කවුරුවත් ඉඳලා නැහැ. ඒක ඇත්ත. ඒක මම රීසන් එකක් කියන්නම්. මේමයි. ප්‍රශ්නෙටම උත්තර දෙන්නම් අර ඔබතුමිය ඇහුවා වගේ ඒ ප්‍රශ්නෙටයි මේකට දෙකම එකට CBA එකේ මේන්ටෙනන්ස් ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා මේම ස්විච් එකක් කරලා මේක වහන්න ඕනේ. මේ කතා ටිකක් ඔක්කොම තියෙනවා. හැබැයි පැහැදිලිවම මෙතන මේ ෆේලියර් එකේදී ඒ දේ ෆලෝ වෙලා නැහැ. ඒක තමයි කමිටි රෙකමෙන්ඩේෂන් එකේ තියෙන්නේ වඩා හොඳ ප්‍රොටෝකෝල් එකක් මේකට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ කියන එක. ඒක මේ කමිටියට අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ CB එකේ තියෙන ප්‍රොසීඩියර් එක
ෆලෝ කළාද කියලා අපිට ප්‍රශ්න ආවා කමිටියේදී එතුමාව ගෙනල්ලා ක්වෙස්චන් කරනකොට. කිව්වාගේ චෙක් ලිස්ට් තිබුණේ නැහැ. නැතු අත්පොතක් කියන එකක් හැම ග්‍රිඩ් එකටම නැහැ. ඒක තියෙන්නේ ජෙනරලි ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් වල. හැබැයි මේ විදුලි අධිකාරීන්ගෙන් ඉහළ කියන්නේ විදුලි අධිකාරී ළඟට ඊට පස්සේ එන්නේ විදුලි ඉංජිනේරු, ඊට පස්සේ ප්‍රධාන ඉංජිනේරු, ඊට පස්සේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වගේ. විදුලි අධිකාරීට තමයි අපි work to permit එක කියන්නේ isolation එකක් කරලා වැඩ කරන්න දෙන්න පුළුවන් අඩුම නිලධාරියා. මොකද එතුමාට ඒ ට්‍රේනින් එක විදුලි වල මණ්ඩලයෙන් දීලා තියෙනවා. දැන් මෙතුමත් කෙරවලපිටිය ගිඩ්ඩුපොපලට මුලින්ම පත් කරාට පස්සේ ඒ ට්‍රේනින් එක දීලා තමයි එතුමාව රාජකාරී කටයුතු වලට දාන්නේ. එහෙම නැත්නම් නිකන් කෙලින්ම දාන්නේ නැහැ. ඒකින්ද එතුමා දක්ෂ මොකද්ද ස්කිල් එක තියෙන්න ඕන. මොකද එහෙම ට්‍රේන් කළා ඒගොල්ලන් ඉන්ටර්විව් කළා පාස් කළා තමයි එතනට දාන්නේ. ඒකින්ද එතුමාට ඒ පුහුණුව ඒ අවබෝධය තියෙන්න ඕන මේ වැඩේ කරන්න. හැබැයි අර ඔබතුමා අහුවා වගේ මෙතන ලැප්ස් එකක් වෙලා තියෙනවා මේ වගේ හයි රිස්ක් සෝන් එක වැඩ කිරීමේදී අඩුම ගානේ තව එයාගේම ලෙවල් එකේ එක්කෙනෙක් අපි ඒක රෙකමෙන්ඩේෂන් වල ලියලා තියෙනවා. එයාගේම ලෙවල් එකේ එක්කෙනෙක්වත්. කියන්නේ අපි දෙන්නෙක් ඉන්නකොට තව එක්කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා නම් ඔයාව කරන්නකොට ඔන්නක වැරදි කියලා කියන්නත් පුළුවන්. අර එහෙම තත්ත්වයක් මෙතන තිබිලා නැහැ. ඒතර අලුගේ මහත්තයා දැන් මේ කාලවකවානුව තුළ දැන් මේ සිද්ධිය වෙලා දැන් යම්කිසි කාලයක් ගෙවිලා තියෙනවානේ. එතකොට දැන් අපි මේ කමිටුව අන්තර් ඉන්ටරිම් රිපෝට් එකකුත් අපි මේ අතේ තියාගෙන කතා කරන්නේ. දැන් හෙට මේ වගේ දෙයක් ආයෙත් කවුරු හරි ගිහිල්ලා ඔය වගේ හයි රිස්ක් වැඩක් කරොතින් හෙට මේ ලංකාවම ට්‍රිප් වෙන එක නවත්තන්න මොකද්ද තියෙන සිස්ටම් එක? නෑ ඔබතුමා කිව්වා හරියට හරි මේ කමිටු රිපෝට් එක අපි ඇමතුමාට බාර දුන්න වෙලාවේ ඇමතුමා ඒ වෙලාවෙම කිව්වා ඒ වෙලාවෙම GMට ඉන්ස්ට්‍රක්ෂන් එක දුන්නා වහාම මේ අනිත් රෙකමෙන්ඩේෂන් පොඩ්ඩක් අපි ස්ටඩි කරලා කරමු. හැබැයි මේක පැහැදිලිවම කරන්න කියලා. අපි ඉස්සරහාම පළවෙනි එකයි දෙවෙනි එකයි දීපු මොහොතේම කිව්වා ඒක කරන්න කියලා. මේ තව එක්කෙනෙක්වත් අඩුම ගානේ ඒ කවද කිව්වේ? ඒ කවද්ද අපි දුන්නේ කියලා. ඒතකොට අද වෙද්දී ඒකේ ප්‍රෝග්‍රස් එක මොකක්ද? මම හිතන්නේ අද වෙද්දී ඒක ඉම්ප්ලිමන්ට් වෙලා මම මේ සෙක්ෂන් එකේ නෙමෙයි. මම හිතන්නේ අද වෙද්දී ඒක ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේ සිද්ධ වෙලා තියෙන ඔබතුමාලා හඳුනාගෙන තියෙන වැරද්ද ආයෙත් තුනොතින් ලංකාවම ට්‍රිප් වෙන්නේ නැහැ කියන වගකීම දෙන්න පුළුවන් තත්ත්වයක කවුරු හරි ඉන්නවද මෙතන? ඔව් ඒ කියන්නේ තව සුපර්වයිසර් කෙනෙක් තව එයාගේ වැඩේ සුපර්වයිස් කරන එක්ක එයාගේ හයර් ඔෆිසර් කෙනෙක් එහෙම නැත්නම් එයාගේ ලෙවල් එකේ කෙනෙක් මොකද ඒ ඕතරයිස් පර්සන් ලා ඉන්න. දැන් මෙයාට වඩා ජූනියර් කෙනෙකුට අපි පර්මිට් එකක් දෙන්නේ නැහැ වැඩ කරන්න. මේ ඉලෙක්ට්‍රිකල් සුපරින්ටෙන්ඩන්ට් කියන ලෙවල් එක තමයි අපි දෙන්න ලෝවස්ට් ලෙවල් එක. ඊට ඒගොල්ලෝ කම්පිටන්ට් පර්සන් තයින්ද. කපුනොලත් මේ නිලධාරීන්. ඒකට යාගම ලෙවල් එකේ හරි ඊට වඩා වැඩි කෙනෙක් හරි සුපර්වයිස් කරන්න කියන එක තමයි. ඒකට ඔබතුමා ඔබතුමාලා සියලු දෙනා කතා කරද්දී කලින් කියවෙච්ච දෙයක් තමයි මේ සිස්ටම් එකෙන් පවර් එක අයින් වීමක් මිසක නොරොච්චෝලේදී සම්පූර්ණයෙන් මේ ජෙනරේටර් වල මුකුත් හානියක් උනේ නැහැ කියලා. ඒ කතාව හරි නේද? ඒ නොරොච්චෝලේ ජෙනරේටර්ස් වල සිස්ටම් එකෙන් අයින් වෙනකොට ඒ ভাইබ්‍රේෂන් එක දරා ගන්න බැරුව දැන් ඔය එක මැෂින් එක පොඩි පයිප් වගේක් කරලා තියෙනවා. ඒ අරෙන්න නොරොච්චෝලේ පවර් ප්ලාන්ට් එකේ වෙච්ච දෝෂයකට නෙමෙයි මේ. ඒතකොට අපි යූෂුවලි දන්නේ 70% විතරනේ නොරොච්චෝලේ ඔපරේට් වෙනවා කියලා. කියන්නේ 100% යන්නේ නැහැ කියන එක අපි 100%. ඒතකොට දැන් කොච්චර 810ක් මේ වෙලාවේ? ඒ වෙලාවේ 800 මොකද නොරොච්චෝලේ සාමාන්‍යයෙන් දුවනකොට දවල් වෙලාව සහ රෑ 10 විතර වෙනකම්. හැමතිස්සෙම දුවන්නේ ගොඩක් වෙලාවට ෆුල් ලෝඩ් එක. දැන් 500 මෙගාවට්ස් දයන්නේ. දැන් මේ අද මේ මොහොතේදී මැෂින් දෙකක් දුවනවා. එකක් 300 ගාන ඒ කියන්නේ 210 ඒතකොට 23rd හරි 22nd හරි නේද third එක ඇඩ් කරන්න තිබ්බේ සිස්ටම් එකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ එක යුනිට් එක ඇඩ් කර ආවනේ. දැන් මේ සිද්ධිය වුණාන් පස්සේ යුනිට් එක ඇඩ් කරගෙන ආවා. එතකොට 22 හෝ 23 තමයි අන්තිම එක ඇඩ් කරන්න තිබුණේ. ඔව් 22 23 ඇඩ් කරන්න තිබුණා කියලා එක කොහෙන්ද ගත්ත කියන ඔබතුමා මම දන්නේ නැහැ. නමුත් ඒකේ ඔය අපි පස්සේ ඇඩ් කරන්න යනකොට වෙන්නේ නැති ඔය ෆෝල්ට් එක මොකද පයිප් වගේක් ඒක සඩන්ලි වෙච්ච ভাইබ්‍රේෂන් එකට එකපාර ෆ්‍රීකවන්සි වෙලා මැෂින් එක ට්‍රිප් වෙච්ච ভাইබ්‍රේෂන් එකට මොකද මේ මැෂින් එක තමයි මුලින්ම ට්‍රිප් උනේ සිස්ටම් එකෙන් මේ එකද දෙකද තුනද? එක. දැන් 2යි 3යි බස් භාගයේ තියෙන ඔපරේට් වෙනවා. එක තාම නැහැ. එක තව දවස් කීපයකින් ගන්න පුළුවන් ඒ බෑක් කරලා. ප්‍රොෆෙසර් අතලගේ දැන් මේක තප්පර කාලේ ප්‍රශ්නයක් වෙලා තියෙන තප්පර කාලක වැඩක් මේ ලංකාවම කරවල වෙන්නේ. ඊගාව තප්පර කාලෙත් එහෙම වෙන්න පුළුවන්. මොකද මේ කෙරවල පිටිය බිඳ වැටීම නිසා
නෝරොච්චෝලේ අක්‍රිය වෙන්න ඕන කරන සාධක සම්පූර්ණ මොනා කියන එක හොයාගෙන තියෙනවද මොනවද ඒ සාධක? මම කැමති ප්‍රොෆෙසර් රාහුල මේකට උත්තර දෙන්න. මෙහෙමයි. මේක සංසිද්ධියක් ඇතුළත විදුලි ඉංජිනේරු එක්ගේ මනසෙන් උත්තර දෙන එක තමයි වැදගත්. මම යාන්ත්‍රික ඉංජිනේරු මනසක් තියෙන්නේ. මම ඒකින්ද මම දුන්න උත්තරයක් ලබා දෙන්නේ සාමාන්‍ය උත්තරයක්. මම හිතන්නේ හරිම උත්තරයක් ගන්න ඕන නම් විදුලි ඉංජිනේරු දෙන්නෙක් ඉන්නවා මම ඉල්ලා හිටිනවා ඒ දෙන්න. දැන් ඇත්තටම ඔතන ආරක්ෂණ පද්ධතියේ ගැටලුවක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ. ඒකට අපේ ආරක්ෂණ පද්ධතිය තියෙන්න ඕන. වගේ ෆෝල්ට් එකක් වුණාම ෆෝල්ට් එක ක්ලියර් කරන්නත් තියෙන්න ඕන. ඊට පස්සේ මේ ෆෝල්ට් එක හන්දා ප්ලාන්ට් එකකට ඩැමේජ් නොවෙන්නත් තියෙන්න ඕන. ඊට පස්සේ සිස්ටම් එක කොලැප්ස් නොවෙන්නත් තියෙන්න ඕන. දැනට තියෙන ප්‍රොටෙක්ෂන් ස්කීම් එක අනුව නොරෙච්චෝලි සිද්ධිය හන්දා කෙරල් පිටියේ ෆෝල්ට් එක හන්දා නොරෙච්චෝලේ ෆ්‍රීකවන්සි වැඩිවීම දැක්කා. දැක්කලා ඒකේ ට්‍රාන්ස්ෆෝමර් සර්කිට් බ්‍රේකර් එක ඕපන් වුණා. ඒක තමයි දැනට තියෙන ප්‍රොටෙක්ෂන් ස්කීම් එක. එතකොට දැන් අපි තාම ඩීටේල් ස්ටඩි එකක් කරේ නැහැ මේකද බෙස්ම ප්‍රොටෙක්ෂන් ස්කීම් එක එතන තියන්න පුළුවන් කියන එක. එතකොට හරිම ප්‍රොටෙක්ෂන් සෙටින් එක අප්ඩේට් වෙලා තියෙනවද කියන එක අපි තාම හොයලා බැලුවේ නැහැ. එතකොට ඇත්තටම සාමාන්‍ය මමත් විදුලි පාරිභෝගිකයෙක් මම කැමතිත් පැය 24ම විදුලිය තියෙනවට එතකොට මේ ෆෝල්ට් එක හන්දා මම හිතන්නේ නොරෙච්චෝලේ ට්‍රිප් නොවි තියෙන්න ඕන කියලා. එතකොට ඒ ආරක්ෂණ පද්ධතිය අප්ඩේටඩ්ද කියන එක අපි තාම ස්ටඩි කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපිට දවස් 3-4ක් තියෙන්නේ. නමුත් දැනට තියෙන ප්‍රොටෙක්ෂන් ස්කීම් එක අනුව වෙන්නේ මේක. මේක වළක්වන්න බෑ. දැනට තියෙන ස්කීම් එක අනුව. එතකොට නිශ්චිත වශයෙන්ම අපිට කියන්න බෑ මේ තත්ත්වය අනුව කෙරවල පිටිය නිසා තමයි නොරෙච්චෝල අක්‍රිය වුණේ කියලා. දැනට තියෙන ප්‍රොටෙක්ෂන් ස්කීම් එක අනුව වෙන්නේ මේක. නමුත් අපිට තව කාලය ඕන අපිට ගොඩාක් ස්ටඩි කරන්න ඕන මේ කියන්නේ ඒ ප්‍රොටෙක්ෂන් ස්කීම් එක අපි ස්ටඩි එක කළත් අපිට කියන්න පුළුවන් වෙන්නේ මේකම නම් අපිට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් කියලා මේක තමයි වෙන්නේ. දැනට සිද්ධි දෙකක්ද? එතකොට දැනට සිද්ධි දෙකක් ලෙස අපිට දැනට නොරෙච් කෙරවල පිටියේ හන්ද තමයි කෙරවල පිටියේ මේ ෆෝල්ට් එක හන්දනේ ෆ්‍රීකවන්සි එක අප් වුනේ. එතකොට ෆ්‍රීකවන්සි එක අප් වෙච්ච හන්ද තමයි අරේ බස් මේ ට්‍රාන්ස්ෆෝමර් සර්කිට් එකක ඕපන් වුනේ. කියන්නේ දැනට තියෙන ප්‍රොටෙක්ෂන් ස්කීම් එක අනුව ඕක තමයි වෙන්නේ. අපි දැන් සෑහෙන අපි ඩීටේල් ස්ටඩි එකක් කරන්න ඕන කියලා අපි කමිටියේත් කතා කරා මේ ප්‍රොටෙක්ෂන් ස්කීම් වල සෙටින්ග්ස් මේ කියන්නේ අප්ඩේටඩ් කියන්නේ මේට වඩා හොඳට අපිට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඒ ස්ටඩි එක අපි කරන්න ඕන. 2016ත් මේ වගේ විදුලි බිඳ වැටීමක් සිද්ධ වුණා. ඊට පස්සේ දැන් 2018 වගේ බත්තර මුල්ලේ වෙනම පද්ධතියක් ස්ථාපිත කළා. එතනදී මේ සම්බන්ධයෙන් මොකද උනේ කියලා සොයා බැලීමක් කරන්න පුළුවන්ද? මේ ඊට කලින් මේ තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් මේ උනේ 3 phase to ground fault එකක්. කෙරවල පිටියේ උනේ. ලෝකේ නෙට්වර්ක්ස් වල දරන් එහෙම ඒවට රිසිලියන් නෙට්වර්ක් හදනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට ඒකයි අපි නිර්දේශවල ඉස්සල්ලාම කියලා දෙන්නේ මෙතන මේ මේන් කියන්නේ මේකේ කියලා තියෙනවා standard compliant systematic foolproof safe procedures and maintenance protocols to be instated. හරි. එතකොට ඒක අර human error එකක් හරි ඒ වගේ සිද්ධියකින් නතර කරගත්තු එක. මේ වගේ දෙයකට resilient විදියට network එකක් හදන. ඒ කියන්නේ මේක ඔයාලට පේන්න ඇති මම හිතන්නේ ඔබතුමියට මේ voltage එක බිඳුවට බහිනවා. 220 ක 220000 බිඳුවට බහිනවා. හරි. එතකොට එතන ඒ පොයින්ට් එක තමයි වඩා වැදගත් දේ. මොකෝ ඔය සෙටින්ග්ස් මේ කියන්නේ අර මේ අපේ චන්දි මහත්මයා කිව්වා වගේ සෙටින්ග්ස් වල ස්ටඩි එකක් කරන්න ඕන. මොකද නෙට්වර්ක් එක අප්ග්‍රේඩ් වෙන නිසා ඒ කියන්නේ ජෙනරේෂන් ඇඩ් වෙනවා, ලෝඩ්ස් ඇඩ් වෙනවා. ඒව නිසා ඒක කළ යුතුයි. නමුත් ඒ සෙටින්ග්ස් සාමාන්‍යයෙන් තියන්නේ මැනුෆැක්චරර් රෙකමන්ඩඩ් ගන්න. මේ සෙටින්ග්ස් අපි චෙක් කරා ඒ වගේ තියෙන වැලියුස් මොනවද කියලා ඒවා ඒ ගණන් වල තමයි තියලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් ඔය rate of change of frequency 2 Hz by 2 Hz per second කියන එක ඒක manufacturer recommended textbook value එක.
ඒතර ඒකට තමයි මැෂින් එක තියලා තියෙන්නේ. ඒතර ඒකෙන් අපි ඒ සෙටින්ග් එක වෙනස් කරනවා නම් ඉස්සරෝම මැනුෆැක්චරර්ගේ එයාගේ අනුමැතිය ගන්න නැත්නම් වොරන්ටි නැති වෙනවා මැෂින් එකට. පොඩි sorry small interruption දැන් මේ අපේ recommendation එකේ first point you all made the report right all of you all made the report this is an interim report this is out there now no මෙතන ඔක්කොම ඉන්නේ media එක so you are basically talking to the whole country now right and මෙතන තියෙනවා පළවෙනි recommendation එක විදිහට standard compliant systematic foolproof safe procedures and maintenance protocols to be instated in CEB during operation and maintenance හරි ඩොකියුමන්ට් එකක් විදිහට ඕකේ. මෙතන පැනල් එකේ ඉන්න කාටරි කියන්න පුළුවන්ද මේක දැන් වෙලා තියෙනවද නැද්ද කියලා. මේ ඔයගොල්ලෝ මේ රෙකමෙන්ඩේෂන් එකක් විදිහට දීලා තියෙන එක මේ වෙලාවේ කොයි හරි අපේ සබ් ග්‍රිඩ්ස් වල හරි මේන් ග්‍රිඩ්ස් වල හරි නොරොච්චෝ වල හරි කොයි හරි මේක දැන් ඇක්ටිව්ද කියලා කියන්න පුළුවන් කාටද? ඒක හැබැයි අපේ TR එකෙන් එළියේ තියෙන්නේ. මොකද ඒක ජනරල් මැනේජර් and the chairman has to look after. I have a different question. Can you anyone can answer this. On behalf of the CEB what මේ රෙකමෙන්ඩේෂන්ස් ටික අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ සැනින්ම ලංකා විදුලි මණ්ඩලයේ සභාපතිවරයා සහ සාමාන්‍ය අධිකාරීවරයාට දැනුම් දුන්නා අනික් රෙකමෙන්ඩේෂන්ස් අපි පසුකට කරන්න නමුත් මේ රෙකමෙන්ඩේෂන්ස් දෙක වහාම ක්‍රියාත්මක කරන්න කියන කාරණා. හරිද? ඒක මොකද ඒකේ වැදගත්කම අමාත්‍යවරයා දැක්කා. ඒ කියන්නේ මේ උතුමාන ප්‍රශ්නේම තමයි. මේක මෙහෙම නොවුනොත් ආයේ මේ වගේ සිද්ධියක් ඒක තමයි. අයිනෝ. අපේ මේ වාර්තාව ලබා දුන්නේ අපි සතුදා රාත්‍රී කාලේ. රාත්‍රී කියන්නේ 7ට විතර. හරි? ඔව්. ඒතකොට 24 වෙනිදා 7ට විතර. ඒ වෙලෙම සභාපතිවරයා සහ සාමාන්‍ය අධිකාරීවරයා දැනුවත් කළා මෙවැනි කාරණාවක් මේ කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක වහාම සැලකිල්ලට ගත යුතු සහ වහාම ක්‍රියාත්මක කළ යුතු කාරණාවක් කියලා. ඒ උපදෙස් ඒ වෙලෙම දුන්නා. මොකද දැන් අපේ ඉදිරි ක්‍රියාමාර්ග තිබුණේ අමාත්‍ය මණ්ඩලය මේක දැනුවත් කළා ඊළඟට මහ ජනතාව ජනමාධ්‍ය ඔස්සේ දැනුවත් කළා මේ කාරණාව මොකද රටේ විවිධ වූ සැකසංකා තිබුණා මේ සිදුවෙච්ච සිදුවීම සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව. ඒ නිසා තමයි ඒ විදිහට ක්‍රියාත්මක වුණේ. නමුත් ඒ කරුණු පළවෙනි රෙකමෙන්ඩේෂන් දෙක නිර්දේශ දෙක වහාම ක්‍රියාත්මක කරන්න කියන කාරණාව දැනුම් දීලා ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. ඔබතුමාට මම ආයෙත් අහනවා තාමත් මේ කියන්නේ දැන් ඔබතුමාම කියනවා මණ්ඩේ මේක දුන්නේ කියලා. ඒතකොට අද ෆ්‍රයිඩේ. ඒතකොට දවස් 5ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ දැන් ඒක වහාම කියන වචනේ ඩෙෆිනිෂන් එක මොකක්ද? ඒතකොට වහාම කියන්නේ සතියක්ද දවසක්ද කොහමද? වහාම කියන්නේ වහාම. වහාම වෙලා නැද්ද ඒතකොට? වහාම වෙලා නැද්ද? නෑ මම හිතන්නේ මම ඒකට පොඩ්ඩක් උණුපරන කරන ඒ වෙලාවේ ඇමතිතුමා දුන්න විශේෂ පණිවිඩය තමයි ලේකම්තුමීට කතා කරලා මේ මොහොතේ සිට කියලා කිව්වේ. මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම නිලධාරීන්ට කියන්නේ මට ඒ කාරණේ පැහැදිලි මම මේ ඊටාම සිම්පල් yes or no ප්‍රශ්නයක් අහන්නේ. දැන් එහෙම කිව්වා වහාම කරන්න කියලා. ඒක දැන් වෙලාද නැද්ද? එහෙම වෙනවද නැද්ද? ඒක මෙහෙමයි. ඒක මම හිතන්නේ මම පොඩ්ඩක් ඉස්සර සාමාන්‍ය ඒක බාර දුන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සහ ජෙනරල් මැනේජර්ට. එතකොට ඒ සම්පූර්ණ බලයේ තියෙන නිලධාරීන් මණ්ඩලය වෙන්නේ විදුලි බල මණ්ඩලය. එතකොට මේ මොහොතේම අපි විශ්වාස කරනවා මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා මම හිතන්නේ දාපිතක සහභාගී වුණා. ඔව් මේකේ රිස්ක් එක දැක්ක ඇත්තටම. ඔව් ඒ වෙලෙම මම හිතන්නේ මේ වෙනකොට සර්කුලර් එකක් යවලා තියෙන්න ඕනේ පුළු ලංකාවේ තියෙන ප්‍රොෆෙසර් එතකොට මේකේ TOR එකේ ඔයගලන්ට නැද්ද ෆලෝ අප් කිරීමේ මෙකැනිසම් එකක්? ඒ කියන්නේ ඔයගලන්ගේ රෙකමෙන්ඩේෂන්ස් වෙලා තියෙනවද කියලා බලන්න බැයිද? අපිට ලබා දුන්න TOR එකේ තියෙන කරුණු හතර ඒකේ ෆලෝ අප් කිරීමක් කියන එකක් අපේ නෑ. අපේ වගකීම නිරීක්ෂණය කළා නිගමනයන් සහ නිර්දේශ අමාත්‍යාංශයට ලබා දෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමේ මම දන්න හැටියට ඒකේ වගකීම පැවරෙන්නේ ඒ අනුව නේද? දැන් මෙතන මේ CB එක නියෝජනය කරන ජයවර්ධන මහත්තයා පමණ දැන් ඔබතුමාට පුළුවන් මේ ඔව් හරි. ඔව් මෙහෙම මම ඇත්තට මේ විදුලි බල අමාත්‍යාංශයේ ඔබතුමා CB කියලා කිව්වට මාධ්‍ය ප්‍රකාශ විදියට ඉන්නේ. මේ නමුත් මෙතනදී ඔබතුමාලා දන්නවා දැන් 2009 මේ වගේ සිදුවීම් වුණා. මේ හේතුවම නෙමෙයි නමුත් විවිධ වූ හේතුන් හින්දා 2009 2015 2016 දෙපාරක් වුණා පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ. right එතකොට මේ කාරණාවන් පිළිබඳව ඒ වෙලාවෙත් කමිටු වාර්තා සකස් කළා නිර්දේශ ඉදිරිපත් කළා. ඒක හැබැයි මේ විදිහට අපි මේ මහ ජනතාවට එහෙම නැත්නම් ජනමාධ්‍ය ඔස්සේ ඔබතුමාලාව මේ විදිහට රැස් කළා කොයිම වෙලාවත් මේ වගේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙවර තමයි අමාත්‍යතුමා තීරණය කළේ මේ සම්බන්ධව
සියලු දෙනා මොකද අපි මේ විනිවිදභාවය පාරදර්ශීභාවය තියෙනෝනේ අපි කරපු රෙකමෙන්ඩේෂන්ස් මොනවද නිර්දේශ මොනවද ඉදිරි ක්‍රියාමාර්ගය ඔබතුමා අහන ප්‍රශ්නේ ඒ ආශ්‍රිත කරුණක්. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහට ඉදිරිපත් වෙලා ඇවිල්ලා අපි මේ කමිටුව මෙතන නිර්දේශ පිළිබඳ සහ අපේ සොයා ගැනීම මේ සිදුවීම් සම්බන්ධව ඉදිරිපත් කළේ. මේකේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වකීම අමාත්‍යාංශය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන මේ කමිටුවට නෙමෙයි අතර. මේ කමිටුව කියන්නේ මේ අය ස්වාධීනව කටයුතු කරපු ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළ මේ කටයුත්ත කළේ. අතරම විවිධ වූ රාජකාරී මැදේ ඇවිල්ලා දුර බැහැර ඉඳලා ඇවිල්ලා සමහර මේ කමිටු සමාජිකයන් ඒ අය මේ නිර්දේශ ඉදිරිපත් කළා. ඉතින් අපි මේ කමිටුවට ඒ වක්කීම් පවරන එක වැරදි. ඒ කියන්නේ මේක පසුවිපරම් කිරීම මේ කමිටුව. නමුත් මහත්තයා මේ දැන් මේ සුරක්ෂණ මේ වෙලා ඔබතුමාම කියනවා මහන්සි වෙලා දුරින් ඇවිල්ලා කරලා ඉතින් අපරාධනේ තියෙන්නේ මේ රෙකමෙන්ඩේෂන් එක කරගන්න බැරි වුණා. එතුමාලාගේ කැපවීම මේ පැහැදිලි කරන්න එහෙම කිව්වේ. නමුත් මේ කමිටුව ඇතුළු වෙච්ච කරුණු එහෙම නැත්නම් නිර්දේශ ඉදිරිදී ක්‍රියාත්මක කිරීමේ වක්කීම අමාත්‍යාංශය සහ ලංකා විදුලි මණ්ඩලය දරනවා. ඒකයි පළවෙනි සහ දෙවෙනි නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න කියන උපදෙස් ලංකා විදුලි බල මණ්ඩලය දීලා තියෙනවා. පෙබරවාරි මාසයේ පෙබරවාරි පොඩි එකතු වීමක් කරනවා නම් මම හිතන්නේ අපි කමිටුව මතක් කර දෙනවා. අපි මේක ඇමතිතුමාට පිළිගන්න වෙලාවේදී අපි ඉල්ලා හිටියා මේ කලින් ඒවා ගැන මතක් කරලා මේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කරුණා කරලා මේක මේ අවශ්‍ය කටයුතු කරන්න. ඒ වෙලාවේ තමයි එතුමා ඒ වෙලාවෙම කතා කරලා කිව්වේ දැන් පළවෙනි මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. මම හිතනවා ඒ අනුව ඉතුරු ටිකත් සාර්ථකව සිද්ධ වෙයි කියන එක. මෙහෙම ප්‍රශ්නයක් සමාවෙන්න මම හිතනවා මේකේ වගකීම සම්පූර්ණයෙන්ම විදුලි බල මණ්ඩලය සහ අමාත්‍යාංශය විසින් ගත යුතුයි. කමිටිය තියෙන්නේ කමිටිය නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. මම හිතනවා විදුලි බල අමාත්‍යාංශයේ වගකීමක් තියෙන ඒක ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙනවාද නැද්ද? එහෙම ක්‍රියාත්මක නොවෙනවා නම් ඒක ඉදිරියට කරගෙන යෑමේ වගකීම අරගෙන ඒගොල්ලන්ට ඒකට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ලබා දීලා මේක ක්‍රියාත්මක කිරීම රටේ අවශ්‍යතාවයක්. ඒ නිසා මේ වගකීම විදුලි බල අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලය ගත යුතුයි අනිවාර්යයෙන්. රට අඳුරේ වැටිච්ච එකේ වගකීම නේද ගන්න ඕන? රට අඳුරේ වැටිච්ච එකේ වගකීම නේද විදුලි බල මණ්ඩලය සහ අමාත්‍යාංශ ගන්න ඕන? මම හිතන්නේ නම් ඒක කමිටියේ වගකීමක් නෙමෙයි. අපි කමිටියේ හැටියට කතා කරන්නේ මේ අවස්ථාවේදී. කමිටියේ හැටියට වගකීම වෙන්නේ යම් සිද්ධියක් වෙලා තියෙනවා. ඒ සිද්ධිය කාගේ වගකීමකින්ද කොයි හේතුව නිසාද කවුද ඒකට වගකිය යුත්තේ කියන එකට වැඩි අපිට දීලා තියෙන මේ සිද්ධිය ඇති වෙලා තියෙනවා. ඒ සිද්ධිය ඇතිවීම කුමක් නිසා ඇති වුණාද සහ ඒකට අවශ්‍ය පිළියම් මොනවද කියන එක නිර්දේශ කිරීම තමයි අපි කමිටියට වගකීම පවරලා තිබ්බේ. අපි ඒ දේ තමයි අතුරු වාර්තාවක් හැටියට ඉදිරිපත් කරේ. My final question, anyone who can enlighten me on this, the government's target is, or President Gotabayaga's target is to phase out thermal power generation by 2030 and go for renewable energy or green energy rather. Do you think this can be achieved by 2000 in 10 years? මම හිතන්නේ මේ මෙතන ඉන්න සමාජික මහත්මයන්ට ඒ කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න බෑ. නමුත් අමාත්‍යාංශයේ විදියට මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. 80% කියන කාරණාව පුනර්ජනනී බලශක්ති වලින් අතිගෞරව ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සඳහන් වෙනවා. එතන 40%ක් ජල විදුලි බලාගාර වලින් ඉතිරි 40% අනිකුත් පුනර්ජනනී බලශක්ති බලාගාර වලින් කියන කාරණාවක් තිබෙනවා. මේ කාරණාව පිළිබඳව යම් කතිකාවක් ඇති වෙලා තිබෙනවා. මොකද ඔතුමා අහපු කාරණාවයි 80% 2030 දී කරන්න පුළුවන්ද එහෙම නැත්නම් 2030 වෙනකොට මේ කාරණාව සඵල කරගන්න පුළුවන්ද කියන කාරණාව. මොකද අපි දන්නවා දැන් 100ට පුනර්ජනනී බලශක්ති දායකත්වයේ සැලකුවොත් එහෙම ගිය වර්ෂයේදී අපි සත්‍යම පිළිතුරු වුණොත් 35% වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපේ පද්ධතියේ ඉල්ලුම සෑම වර්ෂයකම 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම සිදු වෙනවා. මේක විවිධ වූ තත්ත්වයන් යටතේ වෙනස් වීමේ හැකියාව තිබෙනවා. නමුත් දැනට තියෙන තත්ත්වය යටතේ ඔය වැඩි වීම සිදු වෙනවා. එතකොට 2030 වර්ෂය වෙන විට අපිට අවශ්‍ය වෙන විදුලි බලධාරිතාවය ගිගාවට් පැය 30000ක් විතර වාර්ෂිකව අවශ්‍ය වෙනවා. එතකොට මේකෙන් 80%ක් විතර කියන්නේ අනිවාර්යයෙන්ම 100ට ඒ කියන්නේ 25000ක් විතර අපි ගිගාවට් පැය පුනර්ජනනී බලශක්ති වලින් ලබා ගත යුතුයි. නමුත් අපි දන්නවා ජල විදුලි බලාගාර මේ වෙන විට අපිට ඉදිකරන්න තව ඉතිරි වෙලා තිබෙන්නේ දැනට ඉදිකිරීම ක්‍රියාත්මක වෙන උමාවය මෙගාවට් 120. ඒ වගේම බ්‍රෝඩ්ලෑන්ඩ් මෙගාවට් 35ක්
මොරගොල්ල මෙගාවට් 30ක ධාරිතාවයක්, සීතාවක් ගඟ තවත් මෙගාවට් 20ක්, ඒ වගේම තල්පිටිගල තවත් මෙගාවට් 15ක වගේ ධාරිතාවය. ඒ තමයි සාමාන්‍ය මධ්‍යම පරිමාණ ජල විදුලි බලාගාර. ඊට අමතරව කුඩා පරිමාණ ජල විදුලි බලාගාර තව මෙගාවට් 100ක් විතර ගන්න හැකියාව තිබෙනවා. ওই කාරණා ඒ වගේම පද්ධතියේ තියෙන තත්ත්වයක්. අපිට පද්ධතියේ තියෙන තාක්ෂණික තත්ත්වයක්. මොකද විශාල වශයෙන් ආයෝජන අවශ්‍යයි. ඒ කාරණා සියල්ලම අධ්‍යයනය කිරීමට මේ වෙන විට විද්වත් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ අය මේ 2030 වර්ෂයේදී අපි මේක ලබා ගන්නවා නම් මේ ඉලක්කය සාක්ෂාත් කර ගන්නවා නම් මොන වගේ ක්‍රියාදාමයක මොන වගේ කඩිනමින් මේ කටයුත්ත ක්‍රියාත්මක කළ යුතුද, පද්ධතියෙන් මේක දරා ගන්න පුළුවන්ද, ඒ වගේ කාරණා පිළිබඳව මේ වෙන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මොකද අපි 80 ඉලක්කය කියන කාරණාව තමයි අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ. ඒ කාරණාව පිළිබඳව වඩා තාක්ෂණික මට්ටමින් ඒ වගේම අපේ තියෙන බලශක්ති ප්‍රභවයන් අනුව කටයුතු කරන්නේ කෙසේද කියන කාරණාව මේ ඉදිරි ඒ අයගේ වාර්තාවත් සමග අපි ඔබතුමාලට මේ වගේම එළි දක්වන්නම්. පැයකමාරට කාලයක් ගිහිල්ලා තියෙන නිසා අපි එක ප්‍රශ්නකින් හෝ දෙකකින් අවසන් කරමු. ඔව් ડોક્ટર චන්දිම මේ දැන් මේකේදී මූලිකව අඳුර ගන්න දේ තමයි මේන්ටේනන්ස් ප්‍රොටෝකෝල් එකද ඔබතුමාලාගේ මේ රිපෝට් එකකින් සහ මෙතන කියවෙච්ච තියපන් මේන්ටේනන්ස් ප්‍රොටෝකෝල් එකක් නැහැ. අනිත් එක ප්‍රොටෙක්ෂන් ස්කීම් එකේ ගැටලු තියෙනවා කියලා. ඉතින් මේ ගැටලු දෙක අත්වැරදීම් නෙවෙයිනේ. එතකොට දැන් එහෙම වුණාට ඔබතුමාලා හුවා දක්වන්නෙම මේ කමිටුවේ වාර්තාවත් එන්නේ ඉස්සෙල්ලා ලංකා විදුලි මණ්ඩලයේ සභාපතිතුමා සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය සම්ප්‍රේෂණ මාධ්‍යට ඇවිල්ලා කියපුවාට විදුලි අධිකාරිවරයාගේ අත්වැරද්ද. මම අහන්නේ ප්‍රොටෙක්ෂන් ස්කීම් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේන්ටේනන්ස් ප්‍රොටෝකෝල් එකක් නැත්තම් වගකීම ගන්න ඕන මණ්ඩලය. ඊට පස්සේ වගකීම ගන්න ඕන අමාත්‍යාංශය. ඒතර ඇමතිතුමා කිව්වා මේ අඟහරුවාද වෙනකොට මම අයින් වෙනවා මේකේ අමාත්‍යාංශේ ප්‍රශ්නයක් වුණොත් කියලා. අමාත්‍යාංශේ වගකීමක් තියෙනව නේද මේකට? අමාත්‍යාංශ පැත්තෙන් සලක්ෂන් මහත්තයා උත්තර දෙයි. අර ප්‍රොටෙක්ෂන් ස්කීම් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි තාම කන්ෆර්ම් කරලා නැහැ. ඒකයි මම කිව්වේ එකට ඩීටේල් ස්ටඩි එකක් කළා අපිට මේ ප්‍රොටෙක්ෂන් ස්කීම් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි අපි ඉස්සරහට කරන්නේ. අපි ඒක රිපෝට් එකට ඉන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි දන්නේ නැහැ ප්‍රොටෙක්ෂන් ස්කීම් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රොටෙක්ෂන් ස්කීම් එකක් තියෙන්න ඕන සිස්ටම් එක කොලැප්ස් නොවන කියන තැන අපි ඉන්නවා. ඒකට ඒ අනුව ප්‍රොටෙක්ෂන් ස්කීම් එක ඩෙවලොප් කරන්න ඕන කියන එක අපි රෙකමන්ඩ් කරනවා. දැනට ප්‍රොටෙක්ෂන් ස්කීම් එකේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි තාම ස්ටඩි කරලා නැහැ. ඒක අපි ඉදිරි සති දෙක කාලය තුල ස්ටඩි කරනවා. අර මේන්ටෙනන්ස් ප්‍රොටෝකෝල් එක ගැන කියවනේ ඒක ඉම්ප්ලිමන්ට් වෙලා නැහැ කියන එක අපිට කන්ෆර්ම්. එහෙම ප්‍රොටෝකෝල් එකක් තිබිලා නැහැ. ඒ ප්‍රොටෝකෝල් එක ෆලෝ අප් කරලා නැහැ කියන එක මේ ඒක අපි තහවුරු කරගත්තා. සාමාන්‍යයෙන් තත්ත්වය මේ වගේ තත්ත්වයක් යටතේ යථා තත්ත්වයට පත් කිරීම විදුලි බිඳ වැටීමක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය දෙකක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා. නමුත් මේ වෙලාවේ පැය 6කටත් අධික කාලයක් ගත වෙනවා මේක යථා තත්ත්වයට පත් කරන්න. ඔබතුමාලාගේ කමිටුවෙන් කරපු පරීක්ෂණය අනුව සොයා බැලීමක් වුණාද මේක මේ අත්දැකීම් අඩු එහෙම නැත්නම් මේ අලුතෙන් ආව කට්ටිය නිසා තමයි ඒ කියන්නේ මේක යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාද වුණේ කියන කාරණාව. මටද ප්‍රශ්නය කාටද? ඒකේ මේ ඒකේ ඩීටේල් කියන්නේ ලබාගත තොරතුරු අධ්‍යයනය කිරීමේදී පෙනී ගිය මම මේ ප්‍රසන්ටේෂන් එක කරේ එකයි මම කිව්වේ දැන් machines ඕ ෆ්‍රීකවන්සි ට්‍රිප් වෙලා තියෙනවා. ඒක මැෂින් එක දාන්න යනකොට ලෝඩ් මේ කියන්නේ ජනනය කිරීමයි ලෝඩ් එකයි මිස්මැච් වෙන වෙලාවල් වලදී තමයි වෙන්නේ. තර මංකීවේ එකයි 33 kV එක පේන්නේ නැත්නම් ෆීඩර් එකේ කොච්චරක් තියෙනවද කියලා ට්‍රිප් වෙන්න පුළුවන්. ඒ වගේ සිද්ධීන් කීපයක් තියෙනවා. විශේෂයෙන් දැන් කොළඹට සප්ලයි එක වෙලා ගියේ මහවැලි කම්ප්ලෙක්ස් එක දාගන්න මේ වෙලා ගියේ හින්දා ඒකෙදි අත්දැකීම් අඩු නෑ ඉන්න ඒක තමයි කියන්නේ. ඒකේ මේ සිස්ටම් එක ඒ කියන්නේ මේ 220 kV එක අප් කරන එක 6 වතාවක් ෆේල් වෙලා තියෙන 7 වෙනි වතාවේ තමයි හරි ගිහිල්ලා තියෙන්නේ. ඒ 6 වතාවෙන් දෙවතාවක් මැෂින් ට්‍රිප් වෙලා තියෙනවා. ඒක සිස්ටම් කන්ට්‍රෝල් එකට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වික්ටෝරියා පවර් ස්ටේෂන් එකෙන් ස්ටාර්ට් කරලි වෙලා මේ බියගම් බස් බාර් එක අප් කරලා ටිකක් වෙලා දිව්වට පස්සේ තමයි මැෂින් එක ට්‍රිප් වෙලා තියෙන්නේ. ඒ දෙපාරක්. තව දෙපාරක් කොත්මලෙන් දෙන වෙලාවේ එක මැෂින් එකක් දීලා
මේ සබගස් කන්දත් ෆීඩ් කරලා මේ ලෝඩ් එක තව වැඩි නිසා ආයි දෙවෙනි ජෙනරේටර් එක ස්ටාර්ට් කරලා ටිකක් වෙලා යනකොට තමයි ඒකේ සිස්ටම් ෆ්‍රීකවන්සි එක ඔසිලේට් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒකත් ගවර්නර් එකේ ප්‍රොබ්ලම් එකක්. ඒකටත් සිස්ටම් කන්ට්‍රෝලර් එකට කරන්න දෙයක් නැහැ. ඒකත් රිපීට් වෙලා තියෙනවා දෙපාරක්. ඒතර 6න් 4ක්ම සිස්ටම් කන්ට්‍රෝලර් එකට කරන්න දෙයක් නැහැ. ඉතුරු දෙක ගිහිල්ලා තියෙන ඕ ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ ලෝඩ් උයි ජෙනරේෂන් උයි මිස්මැච් වෙලා. මිස්මැච් වෙලා කියලා කියන්නේ එතෙන්දී මම හිතනවා අපේ ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එකේ හැටියට මේ කනෙක්ට් කරලා තියෙද්දි ලෝඩ් එකක් ට්‍රිප් වෙලා. ලෝඩ් සයිඩ් එකෙන්. ඒ කියන්නේ කන්සියුමර් සයිඩ් එකෙන්. ලොකු ලෝඩ් එකක් ට්‍රිප් වෙලා වෙන්න ඕන. හරි. ඔය සිද්ධි 6 නිසා තමයි ගොඩක් කාලයක් ගිහලා දෙන්න මම මේ ටයිමින් ඇනලිසිස් එක කරා සාමාන්‍ය සිද්ධියකින් අනිත් සිද්ධියකට මාරු වෙන්න විනාඩි 10කින් වගේ. ඒ කියන්නේ ජෙනරේටර් එකක්ම ඒක අදහසත් ඇල්ල අනිත් එකට එන්න ඒ වගේ කාලයක් ගිහලා දෙන්න මට හිතෙන්නේ ඊට වඩා අඩු කාලයකින් නම් ප්‍රායෝගිකව කරන්න බෑ. ඒ කියන්නේ එයාලගේ මම හිතන්නේ එහෙම දෙයක් ඔය ඔබතුමී කියන තත්ත්වයක් තිබ්බයි කියලා. මම ඇඩිෂනල් එකතු කිරීමක් කරලා මම හිතන්නේ මම මේකට එකතු කරනවා අපේ රිපෝට් එකේ ස්පිරිට් එක අනුව කන්ක්ලූෂන් 7 8 9 10 කියවුවා නම් තේරෙයි මේක අර අත්වැරද්දට විතරක් ලව් කරන්නේ නැතුව එතන ඉඳලා නොරොච්චෝලේ වෙච්ච ප්‍රොටෙක්ෂන් එක ගැන අධ්‍යයනය සහ සිස්ටම් රිස්ටෝරේෂන් එකේදී අපි හිතන තව එතනින් ගන්න ඕන අධ්‍යයනයෙන් ඒ අඩුපාඩු මග හරවා ගන්න ඕන සීනාරියෝ එක තමයි මෙතන තියෙන්නේ කියන එක තමයි අපේ රිපෝට් එකේ ස්පිරිට් එක කියවන්නේ. එක තැනකට ලඝු කරනවා කියන එක නෙමෙයි කියන එක. මේ අත්වැරද්ද කියන කතාව දැන් විදුලි වල මණ්ඩලයෙන් පරීක්ෂණයක් කරනවනේ මේ සම්බන්ධයෙන්. ඒකෙදි ප්‍රකාශයක් කරන් තියෙනවා අධිකාරිවරයාගේ විතරයි. ඒකට ඔබතුමාලාට මේ කොහෙන් හරි මේ කතාව එන්න එපා. අරයාගේ අත්වැරද්දින් තමයි කුණා කියලා. හරිද? මම අහන්නේ ඔබතුමාලා කොහොමද කියන්නේ මේ අධිකාරිවරයාගේ අත්වැරද්ද කියලා මේක? ඒ සිද්ධිය සිද්ධ වෙච්ච ගමන්ම ඒ එතුමා ඒ නිලධාරි මහත්මයාම තමයි සිස්ටම් කන්ට්‍රෝල් එකට ඉන්ෆෝම් කරලා තියෙන්නේ සර් මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මොකද එයා දන්නේ නැහැ එතකොට රටේම විදුලිය නැහැ කියලා. එයාම ඉන්ෆෝම් කරලා තියෙනවා සිස්ටම් කන්ට්‍රෝල් එකට මගේ මෙහෙම වැරද්දක් වුණා. ඒකින්ද කෙරවල පිටිය එයා හිටිය සබ්ස්ටේෂන් එකේ සම්පූර්ණ සප්ලයි නැති වුණා කියලා. පටන් ගන්න එතනින්ම. වෙන කවුරුත් හොයාගන්න නෙමෙයි. ඒ වගේම දැන් අපි එතුමා මේ කමිටිය ඉස්සරහා එතුමාව ගෙනල්ලා එතුමා එක්ක කතා කළා. එතුමා පැහැදිලිවම පිළිගත්තා. අපි නෙමෙයි කිව්වේ. මම හිතන්නේ කමිටි මෙම්බර්ස්ලා ඒකට ඇග්‍රී නැති. අපි නෙමෙයි කිව්වේ. එතුමාම තමයි පිළිගත්තේ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. මේක සිදු නොවිය යුතු දෙයක් කියලාත් එතුමා පැහැදිලිවම කිව්වා. මේක ආයි කවදාකවත් සිදු නොවිය යුතු දෙයක් කියලා. එච්චර ඒක ක්ලියර්. ඩොක්ටර් හේල අධිකාරිවරයා කිව්වේ නැද්ද අපිට මේ මේන්ටෙනන්ස් ප්‍රොටෝකෝල් එකක් නැහැ අපි අත්දැකීමෙන් වැඩ කරන්නේ. එහෙම කිව්වේ නැද්ද? මේ අපි ඇත්තටම මේකේ වගකීම විදුලි අධිකාරිවරයට විතරක් පවරලා නැහැ. ඒකට මේ මේන්ටෙනන්ස් ප්‍රොටෝකෝල් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න වග කියන්න ඕන කවුද? ඒ සියලු දෙනා වග කිව යුතුයි. විදුලි අධිකාරිවරයාගේ සිට සමහරක් විට ජෙනරල් මැනේජර් දක්වා මේ වග කියව යුතුයි. ඔපරේෂන් ඇන්ඩ් මේන්ටෙනන්ස් ප්‍රොටෝකෝල්ස් හරියට ඉම්ප්ලිමන්ට් වෙලා තිබිච්ච නැති එක ගැන. එතකොට අපි මේ කොයි වෙලාවකවත් ඒ වගකීම සම්පූර්ණ වගකීම විදුලි අධිකාරි මහත්මයාට පවරලා නැහැ. එතනින් උඩ ඉන්න සියලු දෙනා මේ වගකීම බාරගත යුතුයි. ඩොක්ටර් චන්ද්‍ර යථාර්ථයටපත් කරන වෙලාවේ දැන් මේ විදුලි යථාර්ථයටපත් කරන්න ප්‍රමාදයට හේතුව විදිහට ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිවරයා මාධ්‍යයට කියනවා සැලැස්මක් නැතුව මේ සූර්ය බල ශක්තිය නැෂනල් ග්‍රිඩ් එකට අරගෙන තියෙනවා. ඒක එක හේතුවක් වුණා කියලා මේ යථා තත්ත්වයටපත් කරන්න. ඔබතුමා ඒ අදහසට එකඟයිද? මට ඒක විද්‍යාත්මක තත්ත්ව පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙම වෙන්න පුළුවන්ද? ඇත්තටම ඔය සෝලා පවර් ජෙනරේෂන් සම්බන්ධ වීම ගැන ඇත්තටම අපේ TOR එකේ තිබුණෙත් නැහැ. අපි ඇත්තටම ස්ටඩි එකක් කරේ නැහැ. නමුත් අපේ දැනුමේ හැටියට තියෙන්නේ දැන් සෝලා දැන් අපි ජෙනරේෂන් වලින් අපි 20 මෙගාවට් ගත්ත කියමුකෝ. එතකොට අපි ලෝඩ් එකකට දිදී ඉන්නවා 20 මෙගාවට් ලෝඩ් එකකට දිදී ඉන්නවා. එතකොට සෝලර් ජෙනරේෂන් හදිසියෙම ওই වෙලාවේ ආවොත් එතකොට ඒ පාර්ට් එක අපේ ජෙනරේෂන් වලින් අයින් කරගන්න වෙනවා. එතකොට අයින් කරගන්න යනකොට ජෙනරේෂන් එක දකින්නේ මොකද්ද? ලෝඩ් ඩ්‍රොප් එකක් විදිහට දකින්නේ. එතකොට මේ සිස්ටම් එක ඕවර් ෆ්‍රීකවන්සි යනවා. එතකොට එහෙම සම්බන්ධයක් තියෙනවා. අපි සෝලා වලින් පවර් වෙන ලෝඩ් එකකටත් අපි ලෝඩ් එක දැන් දිදී ඉන්නවා. නමුත් සෝලා ආපු ගමන් අතන සිස්ටම් එකෙන් දෙන්න ඕන ලෝඩ් ප්‍රමාණය අඩු වෙනවා කියන එක තමයි සිස්ටම් එක දකින්නේ ජෙනරේෂන්. ඒතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඕක අපි ගැඹුරට අධ්‍යයනය කරේ නැහැ. ඇත්තටම ওই ප්‍රශ්නේ බලපායිද සිස්ටම් රෙස්ටෝරේෂන් එකේ ඩිලේ එකට කියලා. අපි ඩීටේල් රිපෝට් එකේ අපි ඔකත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
this problem of the protocol, you are talking about this the buses and the grid substations, but your system is now different now. You have 300 megawatts plants and all this solar and everything has come up also. So that so-called these traditional methods of protocols, should you like overhaul the whole thing? Because the grid is substantially different now from the generation side because of solar and also because of these 300 like big plants, 900 at one time and so on. I mean, in this we are recommending maintenance protocols. So maintenance is once the system is brought down in terms of power, then isolate and then you attend to the maintenance work. They should have a protocol. That is what we stress here. And one thing I wanted to clarify with regard to the protection, there had been protection in place. If not, Kerawala PTA cannot be isolated in 154 milliseconds. And also, if there was no protection, we would be paying colossal amount of money on the Lakvijaya turbines, right? Unless this 2 hertz per second tripping happened in Lakvijaya, the turbine could have been damaged. So protection has been there in place and it had worked, but whether there could be a better arrangement in the that means settings could have been optimized is the one that Dr. Chandima is referring to. අවසාන වශයෙන් දැන් මම හිතන්නේ පැය එකමාරක් පැයකුත් විනාඩි 45ක් විතර අපි සාකච්ඡා කරා. මම හිතන්නේ ඔබතුමාලාට අපේ කමිටුවෙන් ඇසිය යුතු ප්‍රශ්න ඇසුවා. තවත් සමහර විට ඇති ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් විදුලිය සම්බන්ධවත් ප්‍රශ්න ඇති. ඒ කෙසේ වෙතත් මම හිතනවා අපි අවසන් කරොත් හොඳයි කියලා මේ අපේ ආචාර්ය මණ්ඩලයටත් යන්න වේලාවත් අවශ්‍ය නිසා විශේෂයෙන් අවසාන වශයෙන් මම මේ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම නාලක කළුව අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලයටත් අපිට මේ අවස්ථාව සංවිධානය කරලා දුන්නාට අපිට මේ අවස්ථාවට ඉදිරිපත් වෙලා ඔබට කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. Not exact date, but we will give nearly 3 weeks. Yeah, we will try to give 3 weeks. News Hub, peopleizing the news.